හරි. පිටුවංක 22 2015 MCQ එක බලන්න එතන සෑම ආර්ථික කටයුත්තකදීම නිෂ්පාදන සම්පත් එකිනෙකට හැමෝම highlight කරගන්න පූර්ණ ආදේශක කියන එක. පූර්ණ ආදේශක. මේ පූර්ණ ආදේශක කියන්නේ මොකක්ද? අර අපි කතා කරන නිෂ්පාදන සම්පත් කියවහම භූමිය ශ්‍රමය ප්‍රාග්ධනීය ව්‍යවසායකත්ව මේ ඔක්කොම ගන්න පුළුවන්. ඒතකොට ඒක ඇතුලේ අපි ගත්තොත් ශ්‍රමය හරි. එතකොට මේක පූර්ණ ආදේශක වෙනවා කියලා කියන්නේ එක ශ්‍රමිකයෙක් වයින් කළා එයා වෙනුවට වෙනත් ශ්‍රමිකයෙක් ආදේශ කරා. හරි. අර සමස්ත නිමැවුම තව වැඩි වෙන්නෙත් නෑ අඩු වෙන්නෙත් නෑ මේ මට්ටමේම තියෙනවා. ඒකේ අදහස තමයි අර අයින් කරපු එක්කෙනා වෙනුවට අලුතෙන් ගේන මිනිස්සයා හරි අර අයින් කරපු එක්කෙනා වගේම දක්ෂයි කියන එක. ඒ කියන්නේ මේවා සමජාතීයයි කියලා ලස්සන වචනයක් අපි ඉගෙන ගත්තා. පාර ෂෝට් නෝට් එකේ මම කිව්වා අවසානට එකතු කරගන්න කියලා. අර ස්ථාවර හරි ආවස්තික පිරිවැයට එකම එක හේතුවයි තිබ්බේ නිෂ්පාදන සම්පත් සමජාතීය වීම. මේ සමජාතීය වීම කියන එක තමයි මේ පූර්ණ ආදේශක කියන්නේ. ඒක නිසා හැමෝම මේ පූර්ණ ආදේශක කියන එක highlight කරගත්තේ කාරණාවට රතු පෑනකින් සංගල වරහණක් දාලා ලියා ගන්න. හරි සමජාතීය කියන සමජාතීය සමාන පදයක්. හරි පූර්ණ ආදේශක කියන්නේ සමජාතීය එකම වගේ පොඩි වෙනසක්වත් නැහැ. හරි. එහෙනම් කියන්නේ සමජාතීය වේ නම් පහත සඳහන් දෙය අතරින් කවරක් කියවලති වේ. හරි. එහෙනම් පිළිතුර අංක 2 නිෂ්පාදනයක මායි වක්‍රය එතනත් පිළිතුරෙත් highlight කරගන්න මේ සරල රේඛාවක් කියන එක. හරි මේ ස්ථාවර ආවස්තික පිරිවැයක් කියලා කියන්නේ දැන් අපි හරි පළවෙනි ප්‍රශ්නෙත් කතා කරා. එතකොට ඒක හරි සරල රේඛීය වක්‍රයක් එන්නේ. right. ඊට පස්සේ දෙවැනි ප්‍රශ්න බලන්න 2016 නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මූලයට අවතල highlight කරගන්න මේ සමහර කටේ මේ සිංහල අවුල් තිබ්ලා මේක වරද්දගෙන මූලයට අවතල කියලා කියන්නේ අර අවස්ථා තුනයිනේ. හරි ස්ථාවර වැඩෙන හීනවන. හරි එතකොට මූලයට අවතල කියලා කියන්නේ රතු පෑනක එතන ලියා ගන්න. එයාට කියන්නේ මොකද්ද මේ වැඩෙන ආවස්තික පිරිවැය. හරි මූලයට අවතල කියලා කියන්නේ වැඩෙන ආවස්තික පිරිවැය. හරි වැඩෙන ආවස්තික පිරිවැය. හරි එහෙනම් මූලයට අවතල හැඩයකින් යුතුව අඳිනු ලබන්නේ හරි ඔන්න ඔයගේ ආන්සර්ස් ටික තියෙන බලන්න කියනවා කවර හෝ භාණ්ඩ වැඩිපුර පළවෙනි ආන්සර් එක නිපදවන විට එහි ආවස්තික පිරිවැය පහළ බසින බව පිළිබිඹු කිරීමට අර නිෂ්පාදනයේ වැඩි වෙද්දී ආවස්තික පිරිවැය එන්නේ අඩු වෙනවනේ ඒකට කියන්නේ කියනවනේ ඒක සිලබස් එකේ නැහැ කියලා කියවනේ හැබැයි ඒක අවබෝධයක් තියෙන්න ඕනේ අර ITS වල වසනික වාට ඒ සම්බන්ධ ප්‍රශ්නකුත් මම දාලා තිබ්බා හරි පැහැදිලි කරන්න හැමෝම මම කැමතියි පළවෙනි ආන්සර් එක ගාව එතන ලියා ගන්න වරහන් ඇතුලේ හීනවන ආවස්තික පිරිවැය කියන හරි අර අපි විෂය නිර්දේශය ඇතුලේ නැහැ කිව්වේ හරි ඒ කාරණාව සම්බන්ධතාවයේ ඔළුවට දාගන්න එතන වෙන්නේ නිෂ්පාදනය වැඩි වෙද්දී කැප කරන ප්‍රමාණය එන්න අඩු වෙනවා ආවස්තික පිරිවැය අඩු වෙනවා ඒකට කියන්නේ හීනවන හරි හීනවන ආවස්තික පිරිවැය right ඊට පස්සේ දෙවැනි ආන්සර් බලන්න ආර්ථිකයේ සතු සම්පත් වල හිඟකම පිළිබිඹු කිරීමට හරි හිඟකම කියන එක වාදන් ගන්න ඒක පෙන්නන්නේ වක්‍රයෙන් එළියේ තියෙන ලක්ෂයකින් ඒවා අපි කතා කරා එකක් නෙමෙයි ඊට පස්සේ කවර හෝ භාණ්ඩයක් වැඩිපුර නිපදවන විට එහි ආවස්තික පිරිවැය ස්ථාවරව පවතින බව පිළිබිඹු කිරීමට ඒවා දන්නවා අර ආවස්තික පිරිවැය ස්ථාවරයි කියලා කියන්නේ මේ මොකක්ද එතන වරහන් ඇතුළේ ලියාගන්න ඒක තමයි අර පළවෙනි අවස්ථාව අපි MCQ එකේ දැන් කතා කරා ස්ථාවර ආවස්තික පිරිවැය හරි ඊට පස්සේ 4 ආර්ථිකයක සම්පත් බෙදියාමේ අසාධාරණත්වය පිළිබිඹු කිරීමට ඒක අදාළ පිළිතුරකුත් නෙමෙයි මේ හා සම්බන්ධ ඒකත් අයින් කරනවා පිළිතුර අංක 5 බලන්න කියනවා කවර හෝ භාණ්ඩයක් වැඩිපුර නිපදවන විට එහි ආවස්තික පිරිවැය highlight කරගන්න හරි ඉහළ නගින කියන එක එන්නෙන් වැඩි වෙනවා අපි මේක ඇතුලේ කතා කරනවා හරි අර නිෂ්පාදනය වැඩි වෙද්දී කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වීමක් වෙනවා ඊට පස්සේ 2011 ප්‍රශ්නේ බලන්න එතන පාඩ නිෂ්පාදන හැකියාවක් ක්‍රයක් දීලා තියෙනවා ඔන්න වැඩෙන එකක් දීලා තියෙන්නේ මේ පැත්තේ පරිභෝජන භාණ්ඩ පරිභෝජන මේ පැත්තේ තියෙනවා ප්‍රාග්ධන භාණ්ඩ ඊට පස්සේ මේ කියන්නේ A ඉඳලා B දක්වා ගමන් කරනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා අහන්න. එතකොට මම කැමතියි ඒවා පොඩි දත්ත ටිකක් දාගන්නවා. මම මෙතන ගන්නවා 10යි මෙතන 50යි. අර ටික ඉලක්කම් දෙකක් අපි දාගමු.
ඊට පස්සේ D කියන ලක්ෂයට අදාළව මම ගන්නවා මෙතන 40යි මෙතන right 25යි හරි එතකොට මේකේ අදහස මොකක්ද මම මේ ඉලක්කම් දැම්මේ ඔයාලට අදහසක් ගන්න දැන් A සිට B දක්වා යනවා කියලා කියන්නේ ඔයාලට පේනවා පරිභෝජන භාණ්ඩ 50 ඉඳලා 40ට අඩු වෙනවා හරි ඊට පස්සේ ප්‍රාග්ධන භාණ්ඩ වැඩි වෙනවා හරි එහෙනම් මේ පැත්ත යන්න මම කිව්වේ බොහෝ විට අපි නිෂ්පාදනය කරන භාණ්ඩය ඉරස් පැත්තට දානවා කියවනේ ඒතරොන්න ප්‍රශ්න ඇතුලේ එහෙමම අහලා තියෙනවා හැබැයි සමහර තැන්වල ඕකේ අනිත් පැත්තට අහන්නත් පුළුවන් මම එකයි කිව්වේ බොහෝ විට අනිවාර්යෙන් නෙමෙයි හරි මේ පැත්තේ තමයි බොහෝ විට කැප කරන මේ වෙලාවේ හරි නිසා අපි ඒ කාරණාව සටහන් කරගත්තට ගැටලුවක් නැහැ ප්‍රශ්නේ ඒකට අදාළ නිසා එතකොට හරි අවසානයේ කලින් සෙෂන් එකේ මම ඔයාලට chart එකක් දුන්නා දැන් මේ වෙලාවේ නිහමා වක්‍රයේ දිගේ පහළට යනකොට හැමතිස්සෙම මෙන්න මේ තිරස් පැත්තේ තියෙන නැත්නම් නිෂ්පාදනය කරන භාණ්ඩේ ආවස්තිපිරය ක්‍රමයෙන් වැඩිවීමක් වෙනවා. එහෙනම් එතන පිළිතුරු අංක 5 ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනයේ ආවස්තිපිරය ඉහළ නගින බව. right ඔයාලට පැහැදිලි නිහමා වක්‍රයේ දිගේ පහළට යනවා කියලා කියන්නේ ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය වැඩි වෙනවා. ඔයාලට පේනවා මේ අපි කතා කරන්නේ වැඩෙන ආවස්තික පිරවැය තත්ත්වයක්. එහෙනම් නිහමා වක්‍රයේ දිගේ පහළට යනවා කියලා කියන්නේ ප්‍රාග්ධන භාණ්ඩ වල ආවස්තික පිරවැය ඉහළ යාමක් වෙනවා කැපකිරීම වැඩි වෙනවා. හදිස්සියක් නිහමා වක්‍රයේ දිගේ ඉහළට ගියා නම් අර එහා පිටුවේ තිබ්බ ඒ වගේ ප්‍රශ්නයක්. හරි එතකොට මේක අනිත් පැත්ත වුණා නම් මේ පැත්තට ගියා නම් එතන වෙන්නේ ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනයේ ආවස්තික පිරවැය අඩු වෙනවා. පරිභෝජන භාණ්ඩ වල තමයි ආවස්තික පිරවැය වැඩි වීමක් වෙන්නේ. ඒක නිසා ඒ කාරණා ටික හරි අවබෝධයක් ඇති කියලා හිතනවා. ඔයාලට මම වැදගත් ෂෝට් නෝට් එකක් දුන්නා. ඒ කාරණාව වැදගත්. හරි. හැමෝම එමු පිටු අංක 24ට එන්න. හරි. අපි එමු මාතෘකාව පිටු අංක 24 එතකොට මේ ආර්ථික කාර්යක්ෂමතාවය කියලා ඔන්න මේ past papers වල papers වල නැවත නැවත එන කොටසක්. ඒක නිසා හොඳට අවබෝධය ඔලුවට දාගන්න. ඔයාලට අර විෂය නිර්දේශයක් තුල ඉස්සරහා පාඩම් වලට යද්දී පවා මේ කාරණා ටික ගොඩක් වැදගත් වෙයි. ඒක නිසා අපි මුලින්ම මේ කාරණා සම්බන්ධව ඔයාලට එක එක මාතෘකා තියෙන තැනින් සම්බන්ධතාවය හරි අවබෝධයක් ගන්න ලේසි වෙන්න අපි මේකට පොඩි chart එකක් ගහගෙන ඒකත් එක්ක කතාව ඉස්සරහට කරගෙන යනවා. හරි. මාතෘකාව එහෙනම් මොකක්ද? ආර්ථික කාර්යක්ෂමතාවය. හරි. ඒක අපි මූලිකවම කොටස් දෙකකට බෙදනවා. ඒක නිසා අපි මුලින්ම ආර්ථික කාර්යක්ෂමතාවය කියන එක හෙඩින් එකක් ඉගෙන ගන්න මෙතන. ආර්ථික කාර්යක්ෂමතාවය. ආර්ථික කාර්යක්ෂමතාවය. හරි. දැන් හැමෝම එන්න නෝට් එකත් එක්ක මම එතකොට පැහැදිලි කිරීම කරගෙන යනවා ආර්ථික කාර්යක්ෂමතාව. බලන්න කියනවා මාතෘකාවට එන්න පිටුවංග 24 දැන් හැමදෙස්සම දැන් මේ ඉරි මුකුත් ගහගන්න එපා මාත් එක්ක ඒ කොටස් වලට විතරක් ඒ වෙලාවට සම්බන්ධ වෙමු සහ අනිත් වැදගත් කාරණා මම නෝට් එකට එනකොට ඔයා ඒ තප්පරේ මෙතෙන්ට එන්න නැත්නම් ඒ දේවල් ටික මිස් වෙන්න පුළුවන් ඒක නිසා අවබෝධයෙන් මාත් එක්කම වැඩේ කරමු හරි හැමෝම පිටුවංග 24ට මාතෘකාව ආර්ථික කාර්යක්ෂමතාවයේ නිෂ්පාදන හැකියාවක් රේඛිය නිරූපණය කිරීම හරි බලන්න කියනවා සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ උවමනා සපුරාලීම සඳහා ආර්ථිකයේ සීමිත සම්පත් කාර්යක්ෂම උපයෝජනය කිරීම ආර්ථික කාර්යක්ෂමතාව යන සංකල්පයෙන් අදහස් වේ. දැන් ඔන්න මේ ඔයාට මේ වචන ටික දැන් පුරුදුයි. හරි? ඔයා දන්නවා මේ ආර්ථික විද්‍යාවේ හරි පදනම මොකක්ද හිඟකම. හරි? මං කිව්වා ආර්ථික කියපු ගම එතන හිඟකම කියන එක ගෑවිලා තියෙනවා කියලා. හරි? එහෙනම් ඔයා දන්නවා මේ සමාජයේ ඉන්න මිනිසුන්ගේ උවමනා අසීමිතයි. අපි අර ෂෝට්ස් නෝට් එකකුත් වෙනම ගහගත්ත වීඩියෝ වල පවා ඒ දේවල් ටික දැක්කා. හරි අසීමිත උවමනා තිබ්බා. හරි මේ ඔක්කොම ටික අසීමිත උවමනා. හැබැයි සම්පත් තිබ්බේ අපිට සීමා සහිත ප්‍රමාණයක්. හරි. එතකොට අපිට මේ අසීමිත උවමනා වලින් සීමා සහිත ප්‍රමාණයක් විතරයි අපිට තෘප්තිමත් කරගන්න පුළුවන් උවමනා තිබ්බේ. හරි අනිත් ඒවා ඔක්කොම අසන්තෘප්ත වූ උවමනා කියලා තමයි මේ කොටසට අපි කිව්වේ. හරි හැම කාරණාවක්ම ආගාව ෂෝට් නෝට් එක ඇති වාගේ ටියුට් එකේ ඇටච් වෙලා කියලා මම හිතනවා. හරි. එතකොට මෙන්න මේ ආර්ථිකයේ තියෙන මේ හිඟකම කියන ප්‍රශ්නයත් එක්ක අසීමිත මිනිස් වමනා සපුරා ගන්න තියෙන්නේ සම්පත් පොඩ්ඩයි. මේ තියෙන ඒ සම්පත් ටික කොහොමද අපි කාර්යක්ෂමව උපයෝජනය කරන්නේ? දැන් ඔයාලට ඔය වචනේ දැන් ඇහිලා දැන් හරි එකට පට්ටියන් වෙලා තියෙන්න ඕනේ. හරි උපයෝජනය. උපයෝජනය කියන්නේ මොකද්ද? භාවිත. හරි
එහෙනම් මේ ආර්ථිකයක් ඇතුළේ මේ ආර්ථික කාර්යක්ෂමතාවය කියලා කියන්නේ අර ආර්ථික විද්‍යාවේ පදනම ගේන්නට ගන්න මොකද්ද? අර අසීමිත මිනිස්සුවමනා සපුරා ගන්න තියෙන සම්පත් සීමිත ප්‍රමාණයක්. ඒ සීමිත සම්පත වලින් පොඩ්ඩයි තියෙන්නේ මේ පොඩ්ඩෙන් අර ලොකු වැඩ ගොඩක් කරන්න යනකොට මොනාදේකින් කරන්නේ මොනාදේකින් අතහරින්නේ කියලා ඒක තීරණය කරන්නේ. හරි. මෙන්න මේ සංකල්පය ඇතුලේ ආර්ථික හරි කාර්යක්ෂමතාවය කියන කරුණ ඇතුලේ. ඒතකොට මේක ඇතුලේ තමයි බලන්නේ කොහොමද මේ තියෙන හිඟ සම්පත අපි කාර්යක්ෂම වඩා ඵලදායී ලෙස භාවිතා කරන්නේ. භාවිතා කියන්නේ මොකද්ද? උපයෝජනය කරන්නේ කොහොමද කියන එක තමයි මෙන්න මේ ආර්ථික කාර්යක්ෂමතාවය කියන කරුණ ඇතුලේ බලන්න. පැහැදිලිද? බලන්න මම නැවත ඒ කාරණාව කියනවා NHAදට සමාජ ජීවත් වෙන මිනිසුන්ගේ වවනා සපුරාලීම සඳහා ආර්ථිකයේ සීමිත සම්පත් කොහොමද කාර්යක්ෂම උපයෝජනය නැවත වතාවක් ලියාගන්න උපයෝජනය කියන එකට සංගල වරහණක් දාලා ඊතලයක් දාලා ලියාගන්න භාවිතා. හරි. උපයෝජනය කියන්නේ භාවිතා. හරි. අද දවසේ අවසානයේ තව පොඩ්ඩක් උපයෝජනය කියන වචනේ තව චුට්ටක් එහාට මම කියලා දෙනවා. හරි. ඒක නිසා දැනට භාවිතා කිරීම ආර්ථික කාර්යක්ෂමතාව යන සංකල්පයෙන් අදහස් වේ. හරි. එහෙනම් මේ මොකක්ද මේ ආර්ථික කාර්යක්ෂමතාවය කියලා කියන්නේ? අර හිඟකම ඇතුලේ එන ප්‍රශ්න ටික විසඳ ගන්න අර හිඟ සම්පත්තිය කොහොමද අපි භාවිතා කරන්න ඕනේ ඔච්චර. හරි. එහෙනම් ඊට පස්සේ එනවා ආර්ථික කාර්යක්ෂමතාවය සඳහා සපුරාලිය යුතු කොන්දේසි දෙක ගන්න. ආර්ථික කාර්යක්ෂමතාවය අපි කොටස් දෙකකට බෙදනවා එහෙනම්. හරි. එතෙන්ට යන්න අපිට කොන්දේසි දෙකක් ඕනේ. පළවෙනි එක නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ආගේ chart එක එළියමු දැන්. හරි. පළවෙනි එක නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. දෙවැනි එක සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය. සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය. සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය. right. ඊට පස්සේ ආගේ chart එකේ මේ පොඩි ඉඩක් තියන්න මේ අපි මේ ඔයාලට මම අමතරව පොඩි කාරණාවක් මෙතෙන් එකතු කරනවා මේ නිෂ්පාදන හැකියාව වක්‍රයකින් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය පෙන්වන්නේ. හරි. ඒක නිසා පොඩි නියමාවක්‍රයක් ඇඳලා තියන්න අපි ඒක ලකුණු කරමු තව පොඩ්ඩක්. හරි. දැන් එන්නකො මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියන තැනට මම හිතෙන්ට හරි. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියන්නේ මෙන්න මේ කරුණ. ඉස්සෙල්ලා මේක අහගෙන ඉන්න. ඊට පස්සේ ඒක මාත් එක්කම ඔයා ලියා ගන්න. ඒක හැමෝම හරි පිටවංග 24 මෙන්න මේ ආර්ථික කාර්යක්ෂමතාවයේ පළවෙනි අණු කොටස ගාවින් හැමෝගෙම ඇටච් වෙලා තියෙන්න ඕනේ මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ ඔන්න නිර්වචනයේ ගොඩනගන විදිය මේ සරල හරි නිර්වචනයක් තියෙන්නේ. ඒතකොට ඒක මෙතන ඔයාලට ওই රූල් හතරක් තිබ්බට ඔයගේ ලොකු කතාවක් නැහැ. ඒ කතාව හරියට ඉගෙන ගන්න. හරි. මෙහෙමයි. නිෂ්පාදනයේ කාර්යක්ෂමයි කියන්නේ දැන් හැමෝම මට උත්තර ටික ටටක් ගාලා එවන්න වෙලා නාස්ති ගන්න එපා. නිෂ්පාදනයේ කාර්යක්ෂමයි කියලා කියන්නේ දැන් මට මෙන්න මේක කියන්නකො. අපි මෙහෙම ගත්තොත් අවබෝධයෙන් මට කියන්න මේ right ready අපි යාර ගමු. යාර 10 ඔන්න රෝලක් තියෙනවා. හරි. ready යාර 10 රෝලක් තියෙනවා. හරිද? ඒකෙන් ඔන්න මේ ටී-ෂර්ට් මහන්න පුළුවන්. හරි. මේකේ උපරිම මහන්න පුළුවන් ready යාර 10 තනි රෝලක් ගත්තට පස්සේ ඒකෙන් ඇඳුම් කෑලි ටී-ෂර්ට් ඔක්කොම මහන්න පුළුවන් ඒකෙන්ම. හරි. 1000ක් මහන්න පුළුවන්. හරි. ඇඳුම් කෑලි 1000ක් මහන්න පුළුවන්. එතකොට මෙන්න මේ ready යාරය මිලට ගන්න ඇඳුම් මහන දෙන්නෙක් ඉන්නවා. හරි. ඇඟලුම් ආයතන දෙකක ඔන්න ප්‍රධානීන් දෙන්නෙක් ගන්නවා. හරි අපි කියමු A කියන පුද්ගලයයි B කියන පුද්ගලයයි මේ ready යාර 10 රෝලක් ගන්නවා කියලා. A කියන පුද්ගලයා හරි ඒකෙන් ටී-ෂර්ට් මහනවා 900ක්. B කියන පුද්ගලයාගෙන් ටී-ෂර්ට් මහනවා 1000ක්. හරි මම අහන්නේ මෙච්චරයි. තප්පර දෙකෙන් උත්තර එවන්න නිර්වචන ඇතුලේ තියෙන ඕක. හරි මම අහන්නේ කාර්යක්ෂම ඒද බීද? කාර්යක්ෂම ඒද බීද? හරි
තප්පර දෙකකින් හැමෝම එවන්න. කාර්යක්ෂම Aද B. හරි. එතකොට දැන් යා කාර්යක්ෂමයි කියලා දැන් ඔයා ගත්තේ කොහොමද නිගමනය කියලා හිතන්න. හරි. දැන් පිළිතුර ඔයාලා බැලුවල්මටම පේනවා හරි සරලයි වගේ දකින්න. හැබැයි ඒක ඇතුලේ දැන් ඔන්න ගැඹුරට යන්න. හරි. එයා කාර්යක්ෂම වුණේ කොහොමද? මම කිව්වා රෙදියාර 10 මේ රෝලකින්. හරි. මම කිව්වා B කෙනෙක් කෙනා කාර්යක්ෂම වුණේ. මම කිව්වා මෙන්න මේ රෙදියාර 10 මේ රෝලෙන් උපරිම මහන්න පුළුවන්. මම වචනේ කිව්වා. හරි. වීඩියෝ එක ආයෙ බලන්න. හරි. එතකොට මම කිව්වා උපරිම ඇඳුම් කෑලි 1000ක් මහන්න පුළුවන්. එතකොට මෙයා කාර්යක්ෂම වුණේ පැති දෙකක් තියෙනවා. හොඳට අහන් ඉන්න. හරි. දැන් ඒකයි මම අර මේ මුලින්ම ප්‍රශ්නයක් දීලා ඔයාගෙන් විවරණයක් අහන්නේ කොහොමද පැහැදිලි කිරීම කියලා දකින්න ඇති. දැන් ඒකේ හරි ඒ උත්තර පස් විදිහක් නේ. හරි පොඩි පොඩි සමානකම් එක අවසානයේ පිළිතුරට ආවා. එතකොට මේක ඇතුලේ බලන්න මේ මම පැති දෙකක් කියනවා. හරි. එකක් තමයි දැන් මෙයා කාර්යක්ෂම වෙන්න හේතුව තමයි මොකක්ද යාර රෙදියාර 10 රෝලක් කියලා කියන්නේ ආ දැන් දන්නව මේ යෙදවුමක් නේද? හරි ඇඟලුම් ආයතනයක මේ තියෙන යෙදවුම. හරි මේ යෙදවුම. හරි. නැත්නම් අපි මේ යෙදවුම් වලටම කියන මොනවා සම්පත් කියලා. හරි සම්පත්. හරි. ඒවල් එහා පැත්තේ අයියාගෙන නෙමෙයි කියන්නේ. හරි යෙදවුම් වලට සමාන නමක් කියන සම්පත්. ඊට පස්සේ මේ යෙදවුම් භාවිතා කරලා හදන්න පුළුවන් එකට මොනවද කියන්නේ නිමෙව්. නිමෙව්. හරි දැන් හොඳට අහන් ඉන්න ඕන නිර්වචන එනවා. එතකොට දැන් කටයත් එක්කම අර B කියන එක නා වඩා කාර්යක්ෂමයි කියලා ඔයා කිව්වේ. හරි එකක් තමයි. මෙන්න මේ යෙදවුමෙන් හරි යෙදවුමෙන් නම් මේ පැත්තෙන් කතා පටන් ගත්තොත් මේ යෙදවුමෙන් එයා ගන්න ඕනේ උපරිම නිමැවුම ගත්තා. හරි උපරිම නිමැවුම ගත්තා. හරි යෙදවුමෙන් අර රෙදියාර 10 රෝල අරගෙන හරි එයා එකකින් ගන්න පුළුවන් වැඩිම නිමැවුම් ප්‍රමාණය ගත්තා. ඒක පැත්තක්. දැන් ඕකම අනිත් පැත්තට කියන්න පුළුවන් නේ. අපිට කියන්න පුළුවන් මේ මනුස්සයා හරි කාර්යක්ෂම වෙන්න හේතුව මේ රෙදියාර 10 රෝලෙන් ඇඳුම් කෑලි 1000 හදනවා කියන්නත් පුළුවන්. නැත්නම් කියන්න පුළුවන් ඇඳුම් කෑලි 1000 හදන්න ඒ මනුස්සයාට වමනා වුණේ මෙන්න මේ රෙදියාර 10 තනි රෝලක් විතරයි කියලා කියන්න පුළුවන්. එහෙනම් මේ පැත්තෙන් කතාවට එන්නත් පුළුවන්. ඒ කියන්නේ කිසියම් නිමැවුමක් සඳහා හරි ඕනේ කරන මට මෙන්න මේක කියන්නේ තප්පර දෙකෙන් එවන්න. හරි. අහන දෙයට විතරක් මට ආන්සර් ගෙවන්න දැන් හොඳට. එක පැත්තක් අපිට කියන්න පුළුවන් මේ යෙදවුමකින් ගන්න පුළුවන් වැඩිම නිමැවුම. ටී-ෂර්ට් 1000ක් හරි හදන්න පුළුවන් මේ තනි රෝලකින්. එකකින් ගන්න පුළුවන් වැඩිම නිමැවුම ගත්තා. හරි ඒක එහෙම කියන්න පුළුවන්. නැත්නම් කියන්න පුළුවන් මේ නිමැවුම ගන්න ඕනේ කරන හරි මේ යෙදවුමට කියන්නේ අංක 1 වැඩිම යෙදවුමද මේ හරි අංක 2 අඩුම යෙදවුමද? හරි මේ ටී-ෂර්ට් 1000 ගන්න ඕනේ කරන රෙදියාර 10 රෝලක් කියලා කියන්නේ අංක 1 වැඩිම ප්‍රමාණයක්ද අංක 2 අඩුම ප්‍රමාණයක්ද? හැමෝම තප්පර දෙක තුනෙන් ගෙවන්න. හරි ඒක නිසා එතකොට අපි යෙදවුම පැත්තට ඊතලේ යනවා නම් මෙතන ඉන්න ඕනේ කිසියම් නිමැවුමක් ලබා ගන්න වමනා කරන අවම යෙදවුම් ප්‍රමාණය ඊතලේ අනුව නම් වෙනස් වෙනවා. හරි අවම යෙදවුම් ප්‍රමාණය. ඒක නිසා මේ කාරණාව මේකට සමරි එකක් හරි දැන් මේ සමස්ත ලියා ගන්න නැති අපි පොඩි සමරි එකක් ගමු. හරි මේක හැමෝගෙම attach වෙන්න ඕනේ. in detail තියනවා නම් එහෙම කැමති නැත්නම් සරලවම ගත්තොත් දැන් වට කතාව පැහැදිලි දැන් උන් සංඛ්‍යාවක් තුලින් ඔප්පු කරා. හරි එතකොට මම මේ පැත්තට ගන්නවා යෙදවුම නැත්නම් මේකට කියන්න පුළුවන් සම්පත්. හරි මෙතන තියෙනවා නිමැවුම. නිමැවුමට තමයි කියන්නේ මොනවද? භාණ්ඩ හා සේවා. හරි එක්ක භාණ්ඩ එක්ක සේවා. හරි භාණ්ඩ සේවා. නිෂ්පාදිතය කියලා කියන අනාගතේ කතා කරනවා. එතකොට නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ කිසියම් යෙදවුමකින් උපරිම නිමැවුමක් ලබා ගැනීම හරි කිසියම් නිමැවුමක් හරි අවම යෙදවුමකින් ලබා ගැනීම හරි තමයි අපි කියන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමයි කියලා ඔච්චරයි. හරි මේ කාරණාව උතෙන්ට ඇටච් වුණා නම් වැඩි පැහැදිලි. මේක තමයි මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. මේක තමයි නිර්වචන. මේ ඊතර දෙක කියවන්න විතරයි තියෙන්නේ. හරි
කිසියම් යෙදවුමක් නැත්නම් සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමැවුමක් ලබා ගැනීම හරි නැත්නම් අර ඇඳුම් කෑලි 1000 ගන්න ඕනේ අවම තනි රෙදි රෝලකින්. හරි එහෙනම් කිසියම් නිමැවුමක් ලබා ගන්න භාවිතා කරන්න ඕනේ අඩුම සම්පත් ටික භාවිතා කරනවා කියන්නේ මේ නිෂ්පාදකයා කාර්යක්ෂමයි කියන එක. හරි. එහෙනම් මේ කරුණ තමයි ඔතෙන්ට ඇටච් වුණා නම් ඔයාට ඔය රූල් 4 නිර්වචනේ කෙලින්ම කියන්න පුළුවන්. හරි. right. දැන් බලන්න නිර්වචන දැන් තේරෙයි. හරි. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව යනු කිසියම් සම්පත් ප්‍රමාණයක් මට කියන්නේ මේ ඔය කතාව පටන් ගන්න කිසියම් සම්පත් ප්‍රමාණයක් කිව්වම හරි මේ පළවෙනි කතාවද දෙවෙනි කතාවද හරි පටන් ගන්න තැන හරි ඉතින් යන්න ඕනේ මේ පැත්තට එක කියන කතාවද දෙකද තප්පර දෙක තුනේ හැමෝම යවන්නේ ඉතුරු ටික කියවලෙවන එක නෙමෙයි මෙතනින් ඉගෙන ගන්න හරි එතකොට දැන් ඔයාලට අර මම වාගේ 100%ක් ළඟ නැහැ ඒක නිසා මේ එතන තියෙන ඩිස්ඇඩ්වාන්ටේජ් එක නැති කරගන්න ඉතුරු ටික කියවලා යවන්න හැමෝටම පුළුවන් හරි ඒක නිසා මේ පොයින්ට් එක ගන්න පටන් ගන්න මෙතනින් මේ ඊටල ඉවරෙන්නේ මේ පැත්තේ එහෙනම් මේ කියන්නේ සම්පත් ප්‍රමාණය කියන මෙතනින් මේ පළවෙනි බලන්න කියනවා සම්පත් ප්‍රමාණයකින් මේ පැත්තේ උපරිම නිමැවුමක් ඊටල ඉවරෙන්නේ මේ පැත්තෙන් ලබා ගැනීම හෝ කිසියම් නිමැවුම් මට්ටමක් නිමැවුමක් හරි අන්න දෙවෙනි පැත්ත අවම සම්පත් ප්‍රමාණයකින් ලබා ගැනීම වේ ඔච්චරයි හරි බලන්න මේ chart එක තියනවා කියන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඔච්චරයි හරි ලබන සතියේ ප්‍රශ්නයක් ඇහුවාම ආයෙ කල්පනා කර කර ඉන්න එපා හරි නැතහොත් කියනවා අවම පිරිවැයකින් නිෂ්පාදනයේ කාර්යක්ෂම වෙන්න එක ඇඳුමකට දරන්න වෙන පිරිවැය මොකක්ද වෙන්නේ අඩු වෙනවා හරි එහෙනම් highlight කරගෙන තියෙන්නේ අවම පිරිවැයකින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම වේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය සඳහා හරි දැන් ඉන්න තැන අමතක කරන්න එපා මෙතන ඉන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය සඳහා කොන්දේසි දෙකක් ඉටු දිය යුතුයි ඔන්න ඒකත් කොන්දේසි දෙකක් ඕනේ දැන් ඒ කොන්දේසි දෙක ඔයාලට දැන් මතකයක් ඇති හරි මතක් කරගන්න කොහෙද කතා කරේ කියලා හරි එහෙනම් මෙන්න මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ අපි කොටස් දෙක හරි එකක් තමයි පූර්ණ සේවා නියුක්තිය අනිත් එක තමයි පූර්ණ නිෂ්පාදනය එතකොට මෙන්න මේ කාරණා දෙක අපිට කලින් හම්බුණා හරි ඒ අවස්ථාව මොනවාද එකක් තමයි අර නිෂ්පාදන හැකියාව අත් කරගන්න ඕනේ කරන කොන්දේසි. හරි පළවෙනි කරුණ. හරි මෙතෙන්ට එන්න කලින් අපි මේ දේවල් ඉගෙන ගත්තා. දැන් ආයෙ මුලින් ඉඳන් මේ පූර්ණ සේවා නියුක්තිය කියන්නේ මොකද්ද? පූර්ණ නිෂ්පාදනය කියන්නේ මොකද්ද කියලා ආයෙ කතා කරන දෙයක් නේ අපි කතා කරා. හරි. ඒ පළවෙනි අවස්ථාව තමයි මොකක්ද? නිෂ්පාදන හැකියාව අත් කරගන්න ඕනේ කරන කොන්දේසි. සාධක නෙමෙයි. හරි. නිෂ්පාදන හැකියාව සඳහා ඒ අදාළ වෙන සාධක කියලා කිව්වොත් තීරණය කරන සාධක කියලා කිව්වට පස්සේ එතන ගත්තේ සම්පත් සම්භාරයයි සාධක ඵලදායීතාවයේ සාධක. හැබැයි නිෂ්පාදන හැකියාව අත් කරගන්න හරි මේ වක්‍රයේ මතට යන්න ඕනේ කරන කොන්දේසි කිව්වහම ඒක ඇතුලේ අපි කතා කරේ පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනය මේ කාරණා දෙක. ඊට පස්සේ මේ කාරණා දෙකම නැවත අපි කතා කරා නිහමා වක්‍රයක් හරි නිර්මාණය කරද්දී ඕනේ කරන උපකල්පනවල තුන්වෙනි උපකල්පනය ඇතුලේ හරි එතන අපි පළවෙනි උපකල්පනයේ කතා කරා සම්පත් සම්භාරයේ ප්‍රමාණාත්මක ගුණාත්මක ස්ථාවරයි ඊට පස්සේ දෙවෙනි එක කතා කරා තාක්ෂණීය ස්ථාවරයි තුන්වෙනි එක අපි කතා කරනවා හරි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අත් කරගෙන තිබීම කියන කරුණ හරි එතකොට සම්පත් කාර්යක්ෂම උපයෝජනයක් එතන වෙන්නේ එහෙනම් කාර්යක්ෂම උපයෝජනයක් වෙන්න නම් හරි පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනය කියන කාරණා දෙකම ඉටු වෙලා තියෙනවා එහෙනම් මේ මාතෘකාව ඇතුලේ හරි ආර්ථික කාර්යක්ෂමතාවයේ කොටස් දෙකයි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය ඒකේ පළවෙනි අනු කොටස අපි දැනටම කතා කරලා තියෙන්නේ හරි පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනය කියන කාරණා දෙක හරි ඊට පස්සේ ඔයාගේ chart එකේ අපි එතන පූර්ණ සේවා නියුක්තියටයි හරි ඊට පස්සේ පූර්ණ නිෂ්පාදනයටයි ඒකටත් නිෂ්පාදන හැකියාව වක්‍ර දෙකක් ඇඳගෙන කතාව ඉස්සරහට අරගෙන යන්න. හරි. right. දැන් එමු මාත් එක්කම එන්න පිටුවංග 24ට හරි මාත් එක්කම එන්නේ අවස්ථාවලට කියනවා ආර්ථිකයක් පූර්ණ සේවා නියුක්තිය අත්කර ගනිමින් ඔන්න කාරණා දෙකම ගැන කියන පූර්ණ සේවා නියුක්තිය අත්කර ගනිමින් පූර්ණ නිෂ්පාදනයක් මේ කාරණා දෙකම තියනවා කියන්නේ දැන් අර කෙනෙක් දැන් කිව්වේ හරි අර උපකල්පනවල තියෙන තුන්වෙනි කරුණ නැත්නම් නිෂ්පාදන හැකියාවට යන්න ඕනේ කරන කොන්දේසි හැකියාව කියන්නේ මේ වක්‍රය
මේ වක්‍රය මත කටයුතු කරන්න ඕනේ කරන කොන්දේසි මේ. හරි. එහෙනම් මේ කාරණා දෙකම තියනවා කියන්නේ හරි පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය කියන මේ කාරණා දෙකම ඒ දෙකටම කියන තනි නම මොකක්ද මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. හරි. එහෙනම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ මට තප්පර දෙකකින් එවන්න. නිෂ්පාදනයේ කාර්යක්ෂමයි කියන්නේ ආර්ථිකයේ කටයුතු කරන්නේ නිහමා වක්‍රය හරි ඇතුළත ලක්ෂයකද හරි අංක 1ද අංක 2 නිහමා වක්‍රයේ මතද හරි මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය තියනවා කියලා කියන්නේ හරි ඇතුළත ලක්ෂයකද එකද මත ලක්ෂයකද හරි එකද දෙකද හැමෝම එවන් ටක් chance එකයි දැනට හැදෙන්න ඕනේ දෙකයි දෙන්නෙක් හැදෙන්න ඕනේ අනිත් හැමෝම හරි right එක උත්තරයක් නවන්න ඉවසුණා හරිද එතකොට මේ තප්පරේ උත්තර දෙන්න එතකොට දැන් ඉගෙන ගන්න හරි දැන් ඉස්සෙල්ලා එක්කෙනෙක්ම කිව්වනේ මොකක්ද මේ කාරණා දෙක ඉටු වෙනවා කියලා කියන්නේ මේ නිහමා වක්‍රයට මතට යන්න ඕනේ කරන කොන්දේසි මේ හරි ඒකයි අර කලින් ඉගෙනගත්ත දේවල් කොච්චර වටිනවද කියලා බලන්න දැන් මෙතෙන් එන්නේ හරි මේ පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනය කියලා කියන්නේ නිෂ්පාදන හැකියාව අත් කරගන්න ඕනේ කරන කොන්දේසි හරි අංක 56 ඉස්සෙල්ලා කිව්වේ රයිට් එතකොට මේ නිෂ්පාදන හැකියාව මේ වක්‍රය මතට යන්න ඕනේ කරන කොන්දේසි ඉතින් මේ කොන්දේසි දෙකටම කියන තනි නම මෙයා නම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය න එහෙනම් ඒක අපි පෙන්වන්නේ කොහොමද වක්‍රයේ මත ලක්ෂය හරි මෙන්න මේ ඒ කියන ලක්ෂයෙන් තමයි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය පෙන්වන්නේ මත ලක්ෂය ඇයි මේ කොන්දේසි දෙකම තියෙනවා කියලා කියන්නේ හරි අපි නිෂ්පාදන හැකියාව අත් කරගෙන කියන එක හරි කොන්දේසි දෙකම තෘප්ත වෙලා හරි ඊට පස්සේ මෙන්න මේ කරුණ ඉගෙන ගන්න හරිද ඔයාලට එක්සෑම් එකේදී හරි එක්සෑම් එකේදී නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියන එක නිහමා වක්‍රයකින් පෙන්වන්න කිව්වොත් ඔයාලට කිසිම හරි අමාරුවක් නැහැ හරි ලේසියෙන්ම අපිට පුළුවන් නිහමා වක්‍රයේ මත ලක්ෂයක් ලකුණු කරන්න. මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියන්නේ මේ කොන්දේසි දෙකම තෘප්ත වෙලා තියෙන අවස්ථාව. හරි. ඔයාලට මෙහෙම තනි එක්කෙනෙක් ගැන විතරක් කිව්වොත් කොහොමද කරන්න කියලා ඉගෙන ගන්න. ඒ කියන්නේ ඔයාලට මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඇතුලේ උපකොන්දේසියක් ගැන කියනවා. හරි. එයා ගැන විතරයි කියන්නේ මේ කියන දේ හොඳට අහගෙන ඉන්න වීඩියෝ එක නැවත බලන්න. හරි. පූර්ණ සේවා නියුක්තිය ඔන්න අත් කරගෙන තියනවා කියලා කියනවා. එයා ගැන විතරයි කියන්නේ. මෙයා ගැන කියන්නෙම නැහැ. හරි පූර්ණ සේවා නියුක්තිය අපි ගණන් හැදුවේ අර මතකද මේ ඇඟලුම් ආයතනයක සේවකයන් 1000ක් ඉන්නවා කියලා අපි හරි ගණනය කිරීමක් කරේ හරි ඒතකොට ඒ 1000ම ඇවිල්ලා තියෙනවා නම් වැඩට එතන ඔන්න පූර්ණ සේවා නියුක්තියක් තියෙන වර්තමානයේ නිෂ්පාදනයට ගන්න පුළුවන් හැමෝම ඇවිල්ලා තියෙනවා හරි එහෙනම් මට එවන්න ඒ 1000ම රස්සාවට එනවා කියලා කියන්නේ අංක 1 අපි හරි 1000ම රස්සාවට එනවා කියලා කියන්නේ මේ පූර්ණ සේවා නියුක්තිය පැත්තෙන් විතරයි මේ ගැන කියලා නැතුව ආර එක්සෑම් එකේ දුන්නොත් හරි පූර්ණ සේවා නියුක්තිය අත් කරගෙන තියෙන අවස්ථාවක් කියලා කියන්නේ මට කියන්න අංක 1 ඉස්සෙල්ලා වගේම මේ ඇතුළත ලක්ෂයක්ද අංක 2 මත ලක්ෂයක්ද මෙයා ගැන විතරයි කියලා තියෙන්නේ තාර්කික වෙන්න දැන් හරි එතකොට එකද දෙකද හරි වෙන දත්ත මුකුත් දීලා නැහැ එක්සෑම් එකේදී ඔයාලට අහන්න බෑනේ පේපර් එකේ කොහොම අනිත් ඒවා නැද්ද කියලා එච්චරයි තියෙන්නේ. හරි. මේක ගැන විතරක් දීලා තිබ්බොත්. හරි. පූර්ණ සේවා නියුක්තිය අත්කරගෙන සිටින අවස්ථාවක්. හරි. හොඳට අහන් ඉන්න දැන්. හරි. 50% තමයි හරි දැන්. ආපු උත්තර වලින් භාගයක් වැරදි. ඉගෙන ගන්න. දැන් පැහැදිලිද පූර්ණ සේවා නියුක්තියක් ගැන විතරක් කියනවා නම් අර සේවකයන් දහසම රස්සාවට ඇවිල්ලානේ. මම කියන දේ අහන්නේ. ඒගොල්ලෝ ගැන මේගොල්ලන්ගේ ඵලදායීතාවය ගැන මුකුත් කියලා නැහැ. හරි ආදන පූර්ණ නිෂ්පාදනය කියලා කියන්නේ ඵලදායීතාවය. හරි. ඒක ගැන මුකුත් කියලා නැහැ. හැබැයි අර සේවකයන් 1000ම ඇවිල්ලා කියනවා. දැන් මම මෙහෙම කිව්වොත් බලන්න ආවේ උත්තරේ දැන් එවන්න මට මෙහෙම 1000ම ඇවිල්ලා නැහැ කිව්වොත් හරි සේවකයන් 1000ක් ඉන්නවා 1000ම ඇවිල්ලා නැහැ කිව්වොත් ඇතුළත ලක්ෂයක්ද නැත්නම් මත ලක්ෂයක්ද හරි එකද දෙකද හරි සේවකයන් 1000ක් ඉන්න ආයතනයක 1000ම ඇවිල්ලා නැහැ 900 ඇවිල්ලා තියෙනවා හරි එකද දෙකද එතකොට පැහැදිලිනේ දැන් එතකොට ඒකට උත්තරේ එක නම් හරි 1000ම ආවා කියන්නේ කොහෙද හරි 1000ම ආවා කියලා කියන්නේ වක්‍රය
මත ලක්ෂයක්. ඒක නිසා මේ විෂය ඇතුලේ තියෙන මේ හරය උගන්වද්දි හරියට ඉගෙන ගන්න. හරි. ඒක නිසා දැන් වාට අර දෙවෙනි ප්‍රශ්නේ අහුවට පස්සේ තමයි ඒක තේරෙන්නේ. ඒක මමත් ඕනේ කමින් එතෙන්ට ආවේ දෙවෙනි වතාවට. මේක මුලින්ම කියලා දෙන්නේ නැතුව වාට හිතන්න ඔළුව වැඩ කරන්න ඕනේ දැන්. හරි. ඒක නිසා අර සේවකයන් 1000ක් ඉන්න තැනකින් හරි රස්සාවට එදා හරි වාර්තා කිරීම කරේ සේවකයන් 900යි කිව්වොත් ඔයාලට පැහැදිලි වක්‍රේ මත ඉන්න බෑ අනිවාර්යෙන් ඇතුළත. එහෙනම් ඔක්කොමලාව කියලා කියන්නේ හරි අන්න යන්න පුළුවන් උපරිමයටම ගිහිල්ලා වක්‍රේ මත. හරි මෙයාව තනියෙන් දුන්නොත් වක්‍රේ මත. ඒ වගේමයි පූර්ණ නිෂ්පාදනය කියන එකත් හරි අත් කරගෙන තියනවා කියලා එක පැත්තක් ගැන කිව්වොත් මෙහෙම කිව්වොත් සේවකයන් දහසක් ඉන්න. ඒකට අනිවාර්යෙන් පූර්ණ නිෂ්පාදනය ගැන කියන්න නම් මෙයා ගැන කියන්නම වෙනවා. ඒ සේවකයන් දහස හරි මට මතක විදිහට අපේ ගණනය කිරීම තිබ්බේ දෛනිකව ඇඟලුම් මේකක 4ක්. හරි එක්කෙනෙක්ට උපරිමව නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට මේ සේවකයන් දහසම ඇවිල්ලා ඒ දහසම එකතු වෙලා එකිනෙකා 4 ගානේ නිෂ්පාදනයක් කරනවා කියලා කියන්නේ ඒ කියන්නේ පූර්ණ නිෂ්පාදනය තියනවා කියලා කියන්නේ අපි ඉන්නේ කොහෙද? එයා ගැන විතරක් තනියෙන් කිව්වොත් එතන අදහස් තමයි අපි වක්‍රය මත කියන එක. හරි ඒක නිසා එතනත් මාක් කරගන්න පොයින්ට් එක A කියලා දාගන්න. හරි ඉගෙන ගන්න මේ කාරණා වෙනස්කම් ටික. හැබැයි මෙන්න මෙහෙම වුණොත් හරි දැන් ඔයාලට පැහැදිලි මම මේ කියන කාරණාව. එතකොට මේ පූර්ණ සේවා නියුක්තිය කියන්නේ වක්‍රය මත නම් හරි ඒ කියන්නේ 1000ම ආවම වක්‍රය මත නම් පූර්ණ සේවා නියුක්තියක් නැහැ කියන්නේ වක්‍රය ඇතුළත. හරි පූර්ණ නිෂ්පාදනය කියන්නේ වක්‍රය මත නම් දැන් මේ දේවල් තමයි මේ පාස් පේපර්ස් වල නැවත නැවත අහන්නේ. හරි ඒක නිසා මේ හරි සරල හරි තර්කයක් ගොඩනගන්න තියෙන්නේ එතෙන්ට එන්න. හරි පූර්ණ නිෂ්පාදනය කියන්නේ වක්‍රය මත නම් පූර්ණ නිෂ්පාදනයක් නැහැ කියන්නේ වක්‍රය ඇතුළත. හරි අර උපරිමයටම ගිහිල්ලා නැහැ. හරි මම කැමති හැමෝම මේ විදිහට ලියාගන්න මෙතන මෙන්න මේ පූර්ණ නිෂ්පාදනය කියන තැන වරහන් ඇතුලේ ලියාගන්න. එතන ලියන්න හරි සම්පත් භාවිතය කාර්යක්ෂම වේ කියලා. හරි මෙතන ලියන්න සම්පත් භාවිතය කාර්යක්ෂම වේ. හරි පූර්ණ නිෂ්පාදනයක් කියලා කියන්නේ අර සම්පත් ඵලදායීව භාවිතා වෙනවා කියන එක. හරි සම්පත් භාවිතයේ කාර්යක්ෂම වේ කියලා එතන වරහන් ඇතුලේ ලියාගන්න. හරි කාර්යක්ෂම වේ. ඊට පස්සේ අමතර කරුණක් මෙතෙන් එකතු කරන එක අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න. අපිට අද දවසේ අවසානයේ වමනා වෙයි. ඒක නිසා මේ මාතෘකාව හරි ලීසින් කරන්න පුළුවන්. හදිස්සිය වතෙන් උන් ඉගෙන ගන්න මම මේ දක්වා කියපු කාරණානේ ආර්ථික කාර්යක්ෂමතාවය කියලා කියන්නේ අර සීමිත සම්පත් ටික අසීමිත මිනිස් වමනත් එක්ක අපි හරි කොහොමද ගලපගන්නේ කියලා ඒ කාරණාව අවධාරණය කරද්දී ඒක ඇතුලේ අර කොහොමද මේ සම්පත් ටික කාර්යක්ෂමව උපයෝජනය කරන්නේ කියලා තමයි අපි මේ ආර්ථික කාර්යක්ෂමතාවය ඇතුලේ බලන්නේ. හරි කාර්යක්ෂමව භාවිතා කරන්නේ කොහොමද? එතෙන්ට යන්න කොන්දේසි දෙකයි. හරි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය. ඊට පස්සේ එයාගේ අණු කොටස් වල පළවෙනියා ගාවට යන්නත් කොන්දේසි දෙකයි. පූර්ණ සේවා නියුක්තය පූර්ණ නිෂ්පාදනය. එතකොට වාගේ එක්සෑම් එකේ ටර්ම් ටෙස්ට් එකේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ නියම වක්‍රයකින් පෙන්නන්න කිව්වත් වක්‍රය මත. හරි. ඊට පස්සේ මේ තනි එක්කෙනාව වෙන වෙනම පෙන්නන්න කිව්වත් හරි වක්‍රය මත. හැබැයි මෙහෙම හරි මෙතන මේ විදිහට ඊතල දෙකක් දාලා අපි පොදු කරුණක් ලියමු. මෙතන මෙහෙම ලියන්න. එතන ලියන්න. හරි. එතන ලියන්න එක් කොන්දේසියක් හෝ කඩ වේනම් කියලා. එක් කොන්දේසියක් හෝ කඩ වේනම්. හරි එක් කොන්දේසියක් හෝ කඩ වේනයි. ඒ කියන්නේ ඔයාලට එක්සෑම් එකේදී මේ දෙන්න ගැනම කියනවා. එක්කෙනෙක් සම්පූර්ණයෙන්ම 100%ක් හරි අනිත් එක්කෙනාගේ ගැටලුවක් තියෙනවා. අර අපි කතා කරේ සේවකයන් දහසම සේවයට වාර්තා කළා 900ක් සේවකයෝ ඇඳුම් කැණි 4 ගානේ මහනවා. ඊට පස්සේ ඉතුරු කට්ටිය 100 දෙනෙක් විතරක් ඒ
උපරිම නිෂ්පාදනයට යන්නේ නැහැ. ඒ කියන්නේ ඔන්න මෙතන ගැටලුවක්. හරි. නැත්තම් වෙන්නේ මොකක්ද? සේවකයන් 1000ම සේවයට වාර්තා කරන්නේ නැහැ. අඩුවෙන් ඉන්නේ. හැබැයි ආවට හැමෝම ඇඳුම් කැලි 4 ගානේ නිෂ්පාදනය කරන අපි මේ ගාන කරා. හරි වට මතක. එතකොට මේ කරුණු දෙකම දීලා තියෙන වෙලාවට එක් කොන්දේසියක් හෝ කඩ වෙනා මේ දෙකේ එකක් හරි කඩ වෙනවා නම් දැන් තප්පර දෙකෙන් මට එවන අංක 1 ඇතුළත ලක්ෂයකට අංක 2 හරි මත ලක්ෂයක් 1ද 2ද හරි මේ කරුණෙන් පස්සේ අපි අඳින්න ඕනේ නිහමා වක්‍රය කොහොමද ඒ ලක්ෂය ලකුණු කරන්නේ හරි පැහැදිලි ඔච්චරයි කතාව ඒක නිසා මේක අමාරු අමුතු දෙයක් නෙමෙයි හරි එතකොට මේ කාරණා දෙක එකක් හරි කඩ වෙනවා කියලා කියන්නේ මත ලක්ෂයක ඉන්න බෑනේ හරි කොහෙද ඉන්නේ ඇතුළත ලක්ෂය කියන්නේ නම් මෙතන අපි පොදුවේ හරි මෙතන ඇතුළත ලක්ෂයක් ලකුණු කරනවා හරි එහෙනම් මේ කොන්දේසි දෙක එකක් හරි කඩ වෙනවා නම් අපි යනවා හරි අපි නිහම වක්‍රයෙන් පෙන්නන්නේ ඇතුළත ලක්ෂය හරි අන්තිම එකතු කිරීම මෙතෙන්ට කෙලින්ම මාතෘකාවම කවර් වෙනවා මේක තව කොටසක් එකතු කරලා අපි ඉස්සරහා මාතෘකාව හරි දැන් තප්පරයක් අරන් බලන්න එතකොට මේ කොන්දේසි දෙකේ එකක් හරි කඩ වෙන්න ඕනේ දැන් පූර්ණ සේවා නියුක්තිය කියන්නේ මේ සිංහල චුට්ටක් හඳුනා ගන්න. හරි පූර්ණ සේවා නියුක්තිය කියන්නේ හැමෝම සේවයට වාර්තා කරනවා. හරි. එහෙනම් ඇතුලේ ලක්ෂයක් කියන්නේ හැමෝම සේවයට වාර්තා කරන්නේ නැති තත්ත්වයක් කියලා කියන්නේ සේවා වියුක්තිය. හරි. රස්සා නැති පිරිසකුත් ඉන්නවා. සේවයට එන්න බැරි පිරිසකුත් ඉන්නවා. හරි. එහෙනම් මේ කොන්දේසිය කඩ වෙනවා කියලා කියන්නේ අපි ඒකට කියන්නේ හරි. මේකේ කොටස් දෙකයි. හරි. ඇතුලේ ලක්ෂයක කටයුතු කරන කොටස් දෙකයි. කියන පළවෙනි එක සේවා වියුක්ති තත්ත්වය සේවා වියුක්තිය කියන්නේ මෙයාගේ විරුද්ධ පදේ. හරි සේවා නියුක්තිය කියන්නේ රස්සා කරනවා. සේවා වියුක්ති කියන්නේ රස්සා නැති පිරිස. එහෙනම් මෙතන ලියන්න. සේවා වියුක්ති තත්ත්වය. හරි සේවා වියුක්ති තත්ත්වය. හරි ඊට පස්සේ සේවා වියුක්ති තත්ත්වයක් මෙතන පූර්ණ නිෂ්පාදනය කියන දේ අපි වරහන් ඇතුලේ ලියන්නේ සම්පත් භාවිතයේ කාර්යක්ෂමයි කියලා. එහෙනම් සම්පත් භාවිතයේ කාර්යක්ෂම වන වක්‍රය මත සම්පත් භාවිතයේ අකාර්යක්ෂම වන වක්‍රය ඇතුළේ. ඔච්චරයි සිලබස් එක ඇතුලේ තියෙන. එහෙනම් මෙතන ලියන්න. හරි සම්පත් භාවිතය අකාර්යක්ෂම තත්ත්වයක්. සම්පත් භාවිතය අකාර්යක්ෂම තත්ත්වයක්. පැහැදිලිද? හරි. ඒක නිසා මේ කාරණා ටික ඊට පස්සේ අපි අවසානට එමු දැන්. හරි. මේක දැන් ලියපු පිටු ටික ඔයාලට මතකයක් තියෙනවා නම් පිටුවන්ක මම හිතන්නේ 27 තියෙන මේ කරුණු දෙක ගැන කතා කරනවා. වක්‍රය ඇතුළත ලක්ෂයක්. ඒක නිසා මේ chart එක ඇතුලේ දැන් මේ කෙලින්ම පිටුවන්ක 24 සහ 27 සම්පූර්ණයෙන් තියෙනවා. හරි. එමු එහෙනම් කාරණාවල මාත් එක්ක මෙන්න දැන්. පිටුවන්ක 24 බලන්න මෙතන කියනවා. මම නැවත හරි එනවා අර කොන්දේසි දෙකෙන් පස්සේ ඡේදයට එන්න. එතන කියනවා ආර්ථික පූර්ණ සේවා නියුක්තිය අත්කර ගනිමින් පූර්ණ නිෂ්පාදනයක් ලබා ගන්නා විට එක් භාණ්ඩයක නිෂ්පාදනය අඩු නොකටවා දන්න මේ වක්‍රය මත ඉන්නවා කියලා කියන්නේ. හරි. අර අපි ආවස්තික පිරිවැය කතා කරේ වක්‍රය මතනේ. මත ඉන්නකොට කිසිම භාණ්ඩයක් වැඩි කරන්න බෑ ආවස්තික පිරිවැයකින් තොරව. හරි. ඕනෑම භාණ්ඩයක් වා දැන් දන්නවා. හරි. ඒ කියන ලක්ෂය ඉඳලා අපි තවත් ලක්ෂයකට මාරු වෙනවා නම් එක්කෙනෙක්ව වැඩි කරනවා නම් තව එක්කෙනෙක්ව අඩු කරන්නම වෙනවා. ඒක නියතයක්. ඒ අර සම්පත් ඔක්කොම ටික දැන් නිෂ්පාදනයට දායක කරගන්න වෙලාව. ඒ වෙලාවේ සහල් නිෂ්පාදනය වැඩි කරන්න ඕන නම් අර අනෙක් භාණ්ඩයෙන් තේ නිෂ්පාදනයෙන් කට්ටියව ගන්න වෙනවා. හරි. එහෙනම් කියනවා තවත් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කර නොහැකි වන විට මෙවැනි තත්ත්වයකදී ආර්ථිකයේ කටයුතු කරන්නේ කොහෙද ඉන්නේ? හරි. හයිලයිට් කරන් දෙනවා නිෂ්පාදන හැකියාව වක්‍රය මත. අපි අපේ chart එකේ එකතු කරගත්ත එක. එබැවින් නිෂ්පාදනය හැකියාව වක්‍රය මත ඕනෑම ලක්ෂයකින් පෙන්වු කරන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. එහෙනම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියන එක අපිට A කියන ලක්ෂයෙන් පෙන්වන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ B කියන ලක්ෂයෙන් පෙන්වන්නත් පුළුවන්. ලක්ෂයෙන් පෙන්වන්නත් පුළුවන් ලක්ෂයකින් අපිට නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියන එක පෙන්වන්න පුළුවන් ඕනෑම ලක්ෂයකින්. හරි. හැමෝම එතන වාගේ රූපේ ABC කියන
ඒ ලක්ෂ්‍ය වලට ඊතලයක් දාලා ලියාගෙන නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියලා මම ස්ක්‍රීන් එකේ ලියන එක බලන් ඉන්න. right. එතකොට මේ විදිහට ඔයාගේ නිමේදුම් සහ සහල් කියලා හරි නියමාවක්‍රයක් තියෙනවා. ලක්ෂ්‍ය ටික මෙතන A, මෙතන B, මෙතන C කියලා තියෙනවා. හැමෝම A ලක්ෂ්‍ය වේවා, B ලක්ෂ්‍ය වේවා, C ලක්ෂ්‍ය වේවා අපිට කියන්න පුළුවන් තනි නම තමයි ලියාගන්න නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. ABC කියන ලක්ෂ්‍ය වලට ඊතල තුනක් දාලා ලියාගෙන නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඕනෑම ලක්ෂයකින් පෙන්වන්න පුළුවන්. වක්‍රය මත තියෙන ඕනෑම ලක්ෂය. හරි. එමු ඊට පස්සේ. එහෙනම් බලන්න කියනවා පල්ලෙහා බුලට් එක බලන්න එක අපි බලමු 24. නිෂ්පාදනය කියන මායිම මත පිහිටි ABC වැනි ඕනෑම ලක්ෂයකින් ඔය highlight කරන් දෙන ඕනෑම ලක්ෂයක්. හරි ABC විතරක් නෙමෙයි තව ඕනෑම ලක්ෂයක්. හරි අනන්ත සංඛ්‍යාවක් කියන්න පුළුවන්. ඕනෑම ලක්ෂයකින් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය තහවුරු වීමක් වෙනවා. හරි එහෙනම් ඔන්න අපි ඒ කාරණාව කතා කරා. මම ඊට අමතරව ඔන්නවාට නිහමාවක් වලින් කොහොමද නිරූපණය කරන්න කියන මේ අවස්ථා ටික හරි අමතරව කියලා දුන්නා. හේතුව මේ කාරණා ටික මේ පාඩමේම අපි දැන් ඉස්සරහට කතා කරමු. හරි. ඊට පස්සේ අපි එනවා දෙවනි කරුණ මෙන්න මෙයා ගාවට එන්නේ සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය කියන තැන. හරි සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය. right. එතකොට මේ chart එක ඔන්න දැන් අපි අවසාන කරන්න යන්නේ. එතකොට මේ පැත්තෙන් තමයි මේ කාරණාවෙන් හැමෝම මාත් එක්ක මේ දේවල් ටික කරගන්න සහ අමතරව කියන හැම දෙයක්ම ඉංග්‍රීසි ටර්ම් එකක් වෙන්න පුළුවන්. මේ දේවල් ටික ලියා ගන්න. ඒතකොට මේ දේවල් ටික ඔයාලට ලොකු වටිනාකමක් දෙයි ඉස්සරහ පාඩම් වල. හරි. එතකොට මේ දැන් මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කිව්වේ මොකක්ද? අර කිසියම් යෙදවුමකින් හරි අර රෙදි යාර 10 රෝලක් අපි කතා කරේ ඒ යෙදවුමෙන් උපරිම නිමැවුමක් ගන්න එක හරි නැත්නම් නිමැවුම අවම යෙදවුමකින් ගන්න එක හරි. හරි නිමැවුමක් අවම යෙදවුමකින් නැත්නම් කිසියම් යෙදවුමකින් උපරිම නිමැවුමක් ගන්න එක. හරි. එතකොට මේ සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය කියලා අපි කතා කරන්නේ මේක ඇතුලේ අපි කතා කරන්නේ අර සමාජයේ ඉන්න මිනිස්සුන්ට යහපතක් වෙන විදියට. ඒ කියන්නේ මිනිස්සු ඉල්ලන දේ දෙන්න අර හිඟ සම්පත බෙදා වෙන් කරන්න කියලා තමයි. මෙන්න මේ සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය ඇතුලේ කියන්නේ මොකක්ද? අර අපි දැන් ආර්ථික කාර්යක්ෂමතාවය කියලා කිව්වොත් අර හිඟ සම්පත කොහොමද අපි උපයෝජනය කරන්නේ කියලානේ. මොන අවස්ථාවන්ටද මේවා භාවිතා කරන්නේ. ඒ වගේ මෙන්න මේ සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ මිනිස්සයා වඩාත් කැමති ඒ ආර්ථිකයේ ඉන්න මිනිස්සු ඉල්ලන වර්ණය කරන කියලා අපි කියන වර්ණය කියන්නේ කැමැත්ත. හරි කැමැති වර්ණය කරන භාණ්ඩ මිශ්‍රණය සඳහා දැන් අපි දන්න මේක ඇතුලේ අපිට කතා කරන්න පුළුවන් භාණ්ඩ වර්ග දෙකයි. හරි අපි මේ සංකීර්ණ තත්ත්වයන් සරල කරන්න තමයි මේ නිෂ්පාදනය කිය ආදර්ශය ගොඩනැගුවේ. එතකොට අර ආර්ථිකයේ තියෙන හිඟ සම්පත අසීමිත උවමනා අතර බෙදා හරිනකොට කොහොමද අර මිනිස්සු වැඩියෙන්ම කැමති ඒ මිනිස්සු වැඩියෙන්ම ඉල්ලන භාණ්ඩ හා සේවා නිපදවීමට ඒ සම්පත් භාවිතා කරන්න කියලා තමයි මෙන්න මේ සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය ඇතුලේ අපි කතා කරන්නේ. එන්න නිර්වචනය. බලන්න කියනවා. සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය යනු සමාජයට වඩා උවමනා කරන. හරි. ඊට පස්සේ උවමනා කියන එකට ඔන්න සමාන පද වර්ණයන්. හරි වර්ණයන් කියන්නේ ඇලගිරක් තියෙනවා කැමැත්තක්. නැත්තම් කැමැත්ත මත තමයි ඔයා භාණ්ඩක් සේවාවක් ඉල්ලුම් කරන්නේ. ඉස්සරහ කඩේට ගිහලා පාන් ගාත්ලා ගේන්නේ. මුදලාලිට බිස්නස් නෑනේ කියලා නෙමෙයි. හරි. ඔයාට ඒකට උවමනාවක් කැමැත්තක් හරි තියෙන නිසා. එහෙනම් කියනවා වර්ණයක් කැමැත්තක් ඉල්ලුමක් සහිත භාණ්ඩ හා සේවා සංයෝගයේ නිපදවීමට හිඟ සම්පත් භාවිතා කිරීම. හරි එහෙනම් අපි මේ ආර්ථික කාර්යක්ෂමතාව ඇතුලේ කතා කරේ අර හිඟ සම්පත කොහොමද හරිම විදිහට උපයෝජනය කරන්නේ? ඒ උපයෝජනය කරන්න ඕනේ කොහොමද? අර ආර්ථිකයේ ඉන්න මිනිසුන්ට ඕනේ විදිහට.
හරි ආර්ථිකයේ මිනිස්සු ඉල්ලන දේවල් වලට තමයි ඒ හිඟ සම්පත භාවිතා කරන්න ඕනේ. ඒකට තමයි කියන්නේ සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය. සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය. right. දෙවනි ඡේදයට මම එන්න කලින් අපි පොඩි chart එකක් ගහගෙන ඉන්න ඒකත් එක්ක තමයි කාරණාවට සම්බන්ධ වෙන්නේ. ඔයගේ පිටුවංක 25 තියෙන chart එක මම මෙතෙන්ට ගන්නවා අපේ අවබෝධයෙන්ම. හරි. එතකොට ඔන්න සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය සඳහා ඕනේ කරන රූප සටහන් දෙකක් තියෙනවා. මේ නිකම්ම නිෂ්පාදන හැකියාව වක්‍රය විතරක් ප්‍රමාණවත් නැහැ. අපි තව මේ ඉල්ලුම් සැපයුම් වක්‍රත් ගන්නවා. මේ අපේ දෙවනි පාඩම. එතකොට මේ මම පොඩි ප්‍රශ්නයක් මෙහෙම අහුවොත් මට ටක් ගාලා එවන්න මේ සැපයුම කියලා කියන්නේ සැපයුම කියන එක හැමතිස්සෙම සම්බන්ධ වෙන්නේ නිෂ්පාදකයත් එක්ක සැපයුම. හරි. සප්ලයි කියන එක. හරි. එතකොට හරි සැපයුම කියන එක ඔයා නිෂ්පාදකයෙක් නම් මට කියන්න ඔයා නිෂ්පාදකයෙක් නම් භාණ්ඩයක මිල ඔයා හදන්න යන භාණ්ඩයේ මිල හරි දැන් පාන් රාත්තලක්ම ගමුකෝ ඔයා බේකරි හිමියෙක් නම් පාන් රාත්තලේ මිල එන්න වැඩි වෙනවා නම් ඔයා සපයන්න කැමති ප්‍රමාණය අංක 1 වැඩි වෙනවද අංක 2 අඩු වෙනවද right අංක 1 වැඩි වෙයිද අංක 2 අඩු වෙයිද හරි 23 කට විතරක් නේද හරි එතකොට මේ මම අහන්නේ ඔයා නිෂ්පාදකයෙක් නම් පාන් රාත්තලේ මිල එන්න වැඩි වෙනවා නම් ඔයා බේකරියේ අලෙවි කරන්න සපයන්න සූදානම් ප්‍රමාණය අංක 1 වැඩි වෙයිද අංක 2 අඩු වෙයිද හරි මොකක්ද වෙන්නේ පාන් රාත්තලේ මිල වැඩි වෙනවා කියන දැන් හිතන්න නිෂ්පාදකයාගේ ලාභය මොකද වෙන්නේ කියන්නේ හරි අර වැරදි කට්ටිය දැන් හදාගමු පාන් රාත්තලේ මිල වැඩි වෙනවා කියන්නේ හරි බොහෝ අවස්ථාවක් තියෙන්නේ එයාගේ ලාභය මොකක්ද මිල වැඩි වෙන්න ලාභය වැඩි ලාච්චුවට එන ලාභය වැඩි කියන්නේ නිෂ්පාදකයා හරි කලින් වගේ ඒ ප්‍රමාණයම සපයනවාද ඊට වඩා වැඩියෙන් සපයනවාද අඩුවෙන් සපයනවාද රයිට් අනිවාර්යයෙන් ඊට වඩා වැඩි එයි එයාගේ ලාභය වැඩි හරි ඒක නිසා බලන්න මේ සැපයුම කියන එක හැමතිස්සෙම භාණ්ඩයේ මිල වැඩි වෙද්දී මේ අපේ දෙවනි පාඩම සිලබස් එක ඇතුලේ එතෙන්ට යන්න ගන්න මේ හරි සරල අයිඩියා එක තියාගන්න හරි අදහසක් තිබ්බම ප්‍රමාණවත් මොකක්ද සැපයුම කියලා කියන්නේ හැමතිස්සෙම මිල වැඩි වෙද්දී සපයන්න කැමති ප්‍රමාණය වැඩි වෙනවා දැන් ඔක ඉල්ලුම හරි ඩිමාන්ඩ් එක ඉල්ලුම ඔයාර පාන් කන ප්‍රමාණය පාන් රාත්තලේ මිල වැඩි වෙන්න පාන් කන ප්‍රමාණය අංක 1 වැඩි වෙනවද අංක 2 අඩු වෙනවද හරි මිල වැඩි වෙන්න කන ප්‍රමාණය මොකක්ද වෙන්නේ එකද දෙකද අපර දෙක තුන පැහැදිලිද ඒක නිසා දැන් ඔයාලට මට මෙච්චරයි පැහැදිලි කරන්න ඕනේ මේ ඉල්ලුම් වක්‍රය හරි මේ පල්ලෙහාට මේ විදිහට ඇවිල්ලා තියෙන ඉල්ලුම ඩිමාන්ඩ් හරි එයා එහෙම ඉන්න හේතුව තමයි මිල ගණන් වැඩි වෙනකොට ඉල්ලන ප්‍රමාණය අඩු වෙන නිසා ඔයා කියපු කාරණා බලන්න මම වෙනම හරි ආප්ෂීට් එක සටහන් කරගන්න මම මේ වචන ටිකක් දෙනවා පැත්තකින් ලියා ගන්න හරි දැන් බලන්න මේ ඔයාගේ ওই පිටුවංක 25 බලන්න D කියන වක්‍රය හරි මෙන්න මෙහෙම තියෙන්නේ D කියන වක්‍රය මේ D කියන්නේ ඩිමාන්ඩ් එතනින් ලියන්න එපා වෙනම හරි ඩිමාන්ඩ් ඉල්ලුම හරි දැන් බලන්න ඉල්ලුම පොඩි සම්බන්ධතාවයක් බලන්න පාන් රාත්තලේ මිල රුපියල් 10යි හරි එතකොට ඔයාලට දැන් පේනවා මෙතන අපි තියෙන භාණ්ඩෙම ගමු වාගේ ටියුට් එකේ තියෙන්නේ සහල් මිලයි සහල් මිල මේ පැත්තේ සහල් ප්‍රමාණය හරි දැන් හිතන්න සහල් කිලෝවක් රුපියල් 100ට තිබ්බොත් කිලෝ ඉල්ලනවා මෙතන ප්‍රමාණය ඔන්න ඡේදන වෙලා එනවා ප්‍රමාණය කිලෝ 50ක් ඉල්ලනවා හරි ඊට පස්සේ සහල් කිලෝවක මිල රුපියල් 150 වුණොත් දැන් බලන්න හරි 150ක් වුණොත් මොකක්ද වෙන්නේ කියලා බලන්න මේ පොයින්ට් එක ඔයාම ගෙනහිල්ලා බලන්න මිල වැඩි වෙච්ච ගමන් ඉල්ලුම මොකක්ද වෙන්නේ 40ට අඩු වෙනවා හරි මිල වැඩි වෙනවා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා හරි අර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන ඒකයි ඉල්ලුමක් වෙන්නේ මෙහෙම හැසිරෙන්නේ හරිද මම හිතනවා හැමෝම ලකුණු කරගන්න ඇති කියලා නිකන් කොලයක් අරගෙන ලකුණු කරගන්න හරි එතකොට නැත්නම් මේ වක්‍ර අතර තියෙන සම්බන්ධතාවයත් විෂය හරියට ඉගෙන ගන්න එක්කෙනෙක්ට ගැටලුවක් එන්න පුළුවන් මේ අපේ දෙවනි පාඩම වෙනම මාතෘකාවක් හරි
සෙෂන් දෙකක් විතර දෙකක් හෝ තුනක් කතා කරන්න තියෙන මාතෘකාවක් ඉල්ලුම කියන්නේ. හරි. දැන් තප්පර ගානක ඔළුවට දාගන්න. ඊට පස්සේ හරි මම මේක අයින් කරනවා. ඊට පස්සේ සැපයුම කියලා කියන්නේ හරි සැපයුම කියලා කියන්නේ ඔයාලට පේනවා මම අර ඇහුවේ එතන සහල් මිල කිලෝ එකක් 100ට තියෙද්දි සහල් කිලෝ 10යි සපයන්. හරි 10යි. හැබැයි සහල් කිලෝක මිල 150ක් වුණොත් හරි මිල 150ක් වුණොත් සපයන්න කැමති ප්‍රමාණය මොකක්ද වැඩි වෙනවා 130ට. හරි. දැන් ඔයාලට පේනවා එතන මිල වැඩි වෙද්දි මේ පැත්තේ තියෙන සහල් මිලනේ සහල් මිල වැඩි වෙද්දි සහල් සැපයුම් ප්‍රමාණය හරි ප්‍රමාණය මොකක්ද ප්‍රමාණයක් වැඩි වෙනවා. එහෙනම් මේ සම්බන්ධතාවය වලට දාගන්න එතන තියෙන්නේ මිලයි ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධතාවය. ඒක නිසා වක්‍රය ඉහළට යනවා. හරිද මේ අමතර කාරණා සටහන් කරගන්න. ඒතොර S කියලා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා සප්ලයි කියන එක. හරි. ඊට පස්සේ ඔයාගේ ඔය මේ බලන්න ටියුට් එකේ පිටවංග 25 සැපයුම ගාව තියෙනවා MC කියලා. හරි MC කියලා කියන්නේ පාට කලින් හම්බෙලා තියෙනවා ආන්තික පිරිවැය මාජිනල් කොස්ට් කියන එක අපි ඔන්ලයින් ක්ලාස් පටන් ගත්තේ ඔය මාතෘකාවත් එක්ක ආන්තිකය කියලා. හරි. ආගේ ටියුට් එකේ තියෙනවා අරගෙන බලන්න එතන මේ වචන දීලා ආන්තිකය. හරි. එතකොට අවසානයේ ඔන්න මේ කාරණා දෙක වෙන වෙනම chart දෙක තියෙනෝනේ කාටට මිස් වුණා නම් වීඩියෝ එක නැවත බලලා මේ කොටස් දෙක එකතු කරගන්න මේ දෙකේම ඔන්න එකතුවක් මම ඊට පස්සේ පෙන්නනවා. හරි. මෙහෙම සැපයුම යනවා මෙහෙම ඉල්ලුම යනවා ඇයි එහෙම යන්නේ කියලාත් මම පැහැදිලි කරා. ඊට පස්සේ S සමානයි MC කියලා තියෙනවා. හරි. ඊට පස්සේ D සමානයි කියලා තියෙන්නේ යාගේ ඉස්සරහින් MB නැත්තම් P. මෙන්න මේ තේරුම් ටික අපි නැවත ලියා ගමු. වැඩි වෙන්නේ නැහැ හැමෝම ලියා ගන්න. මෙතන කියන්නේ මේ M කියලා කියන්නේ MC කියලා කියන්නේ marginal cost. හරි. සිංහල ලියා ගන්න ආන්තික පිරිවැය. ඊට පස්සේ MB කියලා කියන්නේ marginal benefits. හරි. ඒ කියන්නේ ආන්තික ප්‍රතිලාභ. ආන්තික ප්‍රතිලාභ. ඊට පස්සේ මේ P කියලා කියන්නේ price කියන එක. මිල. හරි price. ඒ කාරණා ටික ලියා ගන්න ඉංග්‍රීසි ටර්ම්ස් ඕනේ. ආ ඩිග්‍රියක් ගන්නවා නම් සිංහලෙන් නෑ. හරි. ඉංග්‍රීසි වලින් තියෙන. එතකොට දැන් ඔයාලට ගැටලුව ඇතිනේ මේ ඇයි මේ ඉල්ලුමට MB කියන්නේ? ඇයි සැපයුමට MC කියන්නේ? හරි. දැන් අහගෙන ඉන්නේ ඒත් එක්කම සටහනක් කරගන්න. මේ ඉල්ලන්නේ හැමතිස්සෙම කවුද? පාරිභෝගිකයා. හරි. දන්නා. අපි අර පළවෙනි ටියුට් එක අවසානයේ ලොකු chart එකක් ගහගත්තේ. ඔක්කොම සංකල්ප ටික හරි එන විදිහට. ඒ chart එකේ ඔයාලට මතක නම් අර ඉල්ලුමක් බිහි වෙන්නේ මොකක් මතද? හරි. අර උපයෝගීතාවය මත. ඒ උපයෝගීතාවයට තමයි අපි කිව්වේ මොකක්ද? හරි. ආන්තික ප්‍රතිලාභ කියලා. එහෙනම් හැමතිස්සෙම භාණ්ඩයක් ඉල්ලන්නේ පාරිභෝගිකයෙක් මේ ඩිමාන්ඩයක් ඉල්ලුමක් බිහි වෙන්නේ. ඒ භාණ්ඩය පරිභෝජනයෙන් ලබන්න තියෙන උපයෝගීතාවය තෘප්තිය හරි ප්‍රතිලාභය මත. ඒක නිසා ඉල්ලුමත් එක්ක තමයි හැමතිස්සෙම MB කියන එක්කෙනා ඉන්නේ. හරි ඉල්ලුමත් එක්ක තමයි හැමතිස්සෙම MB ප්‍රතිලාභ කියන එක්කෙනා ඉන්නේ. ඊට පස්සේ ඔයා දන්නවා සැපයුම කියලා කියන්නේ අර නිෂ්පාදකයා ඉන්නේ. නිෂ්පාදකයාට පාන් හදද්දි හැමතිස්සෙම එයාට පිරිවැයක් දරන්න වෙනවා. එහෙනම් ආන්තික පිරිවැය කියන එක්කෙනා හැමතිස්සෙම ඉන්නේ සැපයුමත් එක්ක. ඒ කියන්නේ මෙතන හැංගිලා ඉන්නේ මේක අස්සේ හැංගිලා ඉන්නේ. එතකොට ආන්තික පිරිවැයත් එක්ක ඉන්නේ නිෂ්පාදකයා. හරි. හේතුව මේ කාරණා ටික එයාට අයිති නිසා. ඊට පස්සේ හරි ආන්තික ප්‍රතිලාභත් එක්ක ඉන්නේ මෙතන ඉන්නේ පාරිභෝගිකයා. හරි. මෙතන ඉන්නේ පාරිභෝගික. හරි. ඒ කාරණා ටික සටහන් කරගන්න. ඒකට වැඩි ලීසි. මේ කාරණා ටික මෙහෙම සංකේත ඇවිල්ලා තියෙනයි කියලා ඒ කරුණ පැහැදිලි කරගන්න.
හරි. හරි. මම ස්ක්‍රීන් එක ක්ලියර් කරනවා. හැමෝම පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. මම නැවත පොඩ්ඩක් එක්කත් අපි කතා කරමු. හරි. එහෙනම් මට පැහැදිලි ඇති එන්න කාරණාවට. හරි. මෙතන තියෙන්නේ සිරස්ස අක්ෂයේ තියෙන්නේ සහල් මිල. හරි. සහල් මිල. මෙතන තියෙන්නේ සහල් ප්‍රමාණය. සහල් ප්‍රමාණය. ඊට පස්සේ මේකේ තියෙන මෙතන නිමියඳු. මෙතන සහල්. හරිද? දැන් ඉගෙන ගන්න. එතකොට අපි හැමතිස්සෙම නිෂ්පාදන හැකියාව වක්‍රයක් හඳින්නේ භාණ්ඩ වර්ග දෙකක් එක්ක. හරි. මේ ඇදලා තියෙන නියම වක්‍රයක් නෙවෙයි ඉල්ලුම සැපයුම. හරි. ඒක අපි කතා කරන්න ඕනේ තනි භාණ්ඩයක්. භාණ්ඩ දෙකක් එක කතා කරන්න බෑ. ඒක නිසා තමයි සහල් මිලයි ඒ භාණ්ඩයේම ප්‍රමාණයයි තිබ්බේ. හරි. දැන් ඔයා දන්නවා ඇයි සැපයුම වක්‍රය ඉහළට යන්නේ ඇයි ඉල්ලුම වක්‍රය පහළට යන්නේ කියලා ඒ කතාවක් දන්නවා. එතකොට අපි හැමතිස්සෙම මොන ඉගෙන ගන්න භාණ්ඩයක් ඉල්ලන්නේ එකෙන් ප්‍රතිලාභයක් බලාගෙන ඒක නිසා අර ආන්තික ප්‍රතිලාභ කියන එක තියෙන්නේ ඉල්ලුමත් එක්ක. හරි. මෙයා ගාව තමයි MB කියන එක තියෙන්නේ. හරි ප්‍රතිලාභ. එතකොට ඔයාට ලැබෙන ප්‍රතිලාභයේ මත පදනම් වෙලා තමයි ඔයා මුදලාලිට මිලක් ගෙවන්නේ. හරි. ඒක නිසා තමයි MB සමානයි P කියලා කිව්වේ. හරි. එතන MB සමානයි P කියලා කියන්නේ MB සමානයි P කියලා කියන්නේ අපි භාණ්ඩයක් ඉල්ලන්නේ ප්‍රතිලාභයක් බලාගෙන. එතකොට දැන් හිතන්න ඉස්සරහ කටින් ඔයා පාංගාත්තල ගෙනාවට පස්සේ ඔයාට ඒකේ ප්‍රතිලාභය හම්බෙන්නේ රුපියල් 30ක. මුදලාලි ගියාම කියනවා පාංගාත්තල 70යි කියලා. ඔයා ගන්නවද දන්නේ නැහැ. හරි. එහෙනම් ඉල්ලුමක් බිහි වෙන්න නම් අපිට ඒකේ ලැබෙන ප්‍රතිලාභය පදනම් කරගෙන තමයි අපි භාණ්ඩ ඉල්ලන්නේ. ඒතර ප්‍රතිලාභය කියන්නේ අපි ගෙවන්න කැමති මිල කියන එක. තව පැත්තකින් කියනවා නම් ඒකයි මේ D සමානයි MB සමානයි P කියලා කියන්නේ. අපි පිටවන්න 25. ඊට පස්සේ සැපයුම නිෂ්පාදකයෙක් භාණ්ඩ සපයද්දි හැමතිස්සෙම මෙයත් එක්ක ගෑවිලා තියෙනවා පිරිවැය. හරි. මුලින්ම නිෂ්පාදනය කරපු ගමන් පිරිවැයක් නෑන්නේ ආදායමක් එන්නේ පිරිවැයක් මුලින්. හරි. ඒක නිසා නිෂ්පාදකයෙක් එක්ක එයා හැමතිස්සෙම පාංග්‍රාකරන ප්‍රමාණය අඩු වැඩි කරද්දි එයාගේ පිරිවැය තමයි අඩු වැඩි වෙන්නේ. හරි. එහෙනම් එතන තියෙන්නේ ආන්තික පිරිවැය MC. හරි. ඊට පස්සේ ඔන්න ආට මේ ලක්ෂ්‍ය ටිකක් දීලා තියෙනවා. හරි. මේ ලක්ෂ්‍ය මෙතන හරි 10යි. ඊට පස්සේ ආට මෙන්න මේ විදිහට හරි. මෙතන ඊට පස්සේ බිඳුව මෙතන 10 මෙතන 20 මෙතන 30 ඊට පස්සේ 40 කියලා තියෙනවා. right. ඊට පස්සේ දැන් අපි අගයන් ටිකක් දාගමු. හැම මාත් එක්කම අගයන් ටික දාගන්න මෙතන දාගන්න මේ අගය 15යි 15යි 10ට උඩින් 15යි පල්ලෙහෙන් දාගන්න අගය 5යි. හරි. එහෙනම් මට දැන් කියන්න මේ සැපයුම සමාන MC ඉල්ලුම සමාන MB. හරි ඉල්ලුමත් එක්ක MB ඉන්නවා සැපයුමත් එක්ක MC ඉන්නවා right. මම දැන් අහන දෙයට යවන්න. ප්‍රමාණය 10 දී මට පේන දේවල් ප්‍රමාණය 10 දී නම් 10 කියන ප්‍රමාණය කඩිර ඉහළට ගෙනියන්න. 10 දී හරි MC කීයද? 10 දී MC කීයද? ඉලක්කමය 10 දී 10 කෙනෙක් ගිහලා බලන්න MC ඉන්නේ මොන වක්‍රද කියලා ඔයා දැන් දන්නවා. 10 කෙලින් කඩිරක් ගිහිල්ලා ඒ කැපෙන තැනින් අනිත් පැත්තට ගිහලා බලන්න එතන එන අගය කියන එක. 10 දී MC කීයද? හරි 10 දී MC හැමෝම ඒවා ආපුත්තර හරි. ටොන්ට ගාලා 10 දී MC. අනස් දෙක හැදෙන්න ඕන. MC ඉන්නේ මොන වක්‍රයට එක්කද කියලා බලන්න. හරි ඉච්චරයි. එතකොට MC ඉන්නේ
එහෙනම් MC අදාළගේ 5. හරි. එහෙනම් දැන් කියන්න මේක ලේසි මේ 30 දී MC කියලා 30 දී තිහේදී MC ඔයාගේ chart එක හරි මගේ රූපේ හරි බලලා එවන්න. හරි. තිහේදී MC එතකොට 30 කියන ප්‍රමාණය කෙලින් කඩිරක් යන්න ඒ වක්‍රයේ කැපෙන තැන අනිත් පැත්තට යන්න එන අගේ එවන්න ඉස්සර. හරි ආපුත්‍ර ටික හරි. හරි. පැහැදිලිද දැන් මේ වෙනම chart එකක් ගන්න යන්නේ. මොම එවන්නේ එතකොට 30දී MC කියන්නේ නම් මේ 30 කෙලින් යන්න ඕනේ. හරි. මෙතනින් ගියා MC ඉන්නේ S ගේ ඇතුලේ. හරි. එතනින් එහා පැත්තට ආවට පස්සේ 15යි. පැහැදිලිද? ඊට පස්සේ තව ප්‍රශ්නයක් ගන්න දැන් MB ගැන අහන්නේ MC නෙමෙයි MB. මා අහන දෙයට එවන්න. ප්‍රමාණය 20 දී MB කීයද? ප්‍රමාණය ඔයාගේ ටියුට් එක හරි බලන්න. හරි මේ ස්ක්‍රීන් එක හරි ටියුට් එක හරි මානේ ප්‍රමාණය 20 දී MB කීයද? ප්‍රමාණය 20 දී MB marginal benefits. අග්ගාලයන් හැමෝම 20 දී MB ප්‍රමාණය බලන්න 20ද කියලා 20 කියන ප්‍රමාණය ගන්න කඩේර යන්න වක්‍රේ කැපෙන තැනින් අනිත් පැත්තට යන ඔච්චරයි. හරි. එහෙනම් 20 කියන්නේ මෙතන. හරි. 20 දී MB කියන්නේ ඉල්ලුම් වක්‍රේ කැපෙන්න ඕනේ කියන 10යි. හරි. 10යි. right. මම ඔයාලට පොඩි උදව්වක් කරේ මේ කාරණා ටික තේරුම් ගන්න අපේ දෙවනි පාඩම මේ මෙතෙන්ට හරි. ඔයාලට ප්‍රවේශයක් ගන්න වමනා වුනේ. හරි. දැන් හරි. අර ආගේ පිටු අංක 25 දෙවනි ඡේදය ඔන්න දැන් තේරෙන මට්ටමට එනවා. හරි ඉගෙන ගන්න. මෙන්න මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයට කොන්දේසි කීයක් ඕනේද ඉලක්කම එවන් ටග් ගාලා. හරි ස්ක්‍රීන් එක බලන් ඉන්න මිනිස්සෙක්ට පවා කියන්න පුළුවන්ද? හරි පාඩම් නොකර. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයට කොන්දේසි කීයද? මට තප්පර 5ක් 6කින් හැමෝම එවන්න ඕනේ. ඒකයි මම බලාපොරොත්තු වෙන්නේ. හරි මේ චූටි ප්‍රශ්නයක් දන්නා කියලා ඉන්න එපා මයික් එක ඔන් වුණාට පස්සේ දන්න කට්ටිය බලා ගන්න පුළුවන් ඒකට. හරි. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයට කොන්දේසි දෙකයිනේ. හරිද? උතර ටික මොනවාද? පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය. හරි. ඒ වගේ ඔන්න ඒ වගේ chart එකට එකතු කරගන්න. සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවයට එක කොන්දේසියයි තියෙන්නේ. හරි. එක කොන්දේසියයි. හරි. ඒ කොන්දේසිය තමයි P සමානයි MC. හරි. P සමානයි MC. වැදගත්ම එකක්. P සමානයි MC. හරි. එතකොට P වෙනුවට අපිට කියන්න පුළුවන් කවුද? අර P වෙනුවට කියන්න ඔයා මිලක් ගෙවන්නේ ඒකේ ප්‍රතිලාභ දිහා බලලා. එහෙනම් MB කියන්නත් පුළුවන්. හරි. එහෙනම් MB ඇලෙයිදා P සමාන MC එක්සෑම් එකේදී හරි සම්පත් බෙදාවෙන් කිරීමේ කොන්දේසිය තියෙන එකම කොන්දේසිය මොකක්ද කියලා අහුවොත් එක්කෙනෙක් ලියනවා P සමාන MC තව එක්කෙනෙක් ලියනවා MB සමාන MC දෙකම හරි හරි එහෙනම් ඒ කොන්දේසිය තමයි හරි P සමානයි MC හරි තරුවක් දාලා තියාගන්න හරි P සමාන MC දැන් මම අහන්නේ මෙච්චරයි. හරිද? කොන්දේසියත් ඔන්න කිව්වා. හරි. දැන් අපි මේකෙන් තහවුරු කරගමු. හැමෝම මට එවන්න. ඒ කොන්දේසිය P සමානයි MC නැත්නම් MB සමාන MC කියන කොන්දේසිය හැමෝම එවන්න. අපි පිළිවෙලට ගමුකෝ මම ඒක. හරි. අපි ඒක පිළිවෙලට ගමු. මම ඉලක්කම කිව්වම එවන්න. මට හරි හැමෝම ප්‍රශ්නේ මේක අහන් ඉන්න ප්‍රශ්න කවුරුත් උත්තර එවන්න එපා. මම කියන එක එවන්න එපා. මෙන්න මේ රූප සටහන දිහා බලලා මෙන්න මේ කොන්දේසිය ඉටු වෙන හරි මේ කොන්දේසිය ඉටු වෙන ඒකක ප්‍රමාණය කීයද කියලා මම අහන කට්ටියවන් හරි මම අහන්නේ P සමාන MC කියන කොන්දේසිය මේ රූපය ඇතුලේ සහල් ප්‍රමාණය ඒකක කීයේද කියලා හරි පිළිවෙලට යමු ටක් ගන්න හරි එහෙනම් ඔයාලට පේනවා මේ නිමෑම 20 දී MB ගාගේ හොයන්න නම් අර ඒ වක්‍රේ කැපෙන තැනට යන්න 20 කෙලින් යන්නේ ඒ වක්‍රේ කැපෙන්නේ කියන්නේ 10යි. හරි.
ඊට පස්සේ 20 දී MCU ගේ අගය බලන්න MCU හොයන්න නම් අර රතු පෑනින් ඇඳලා තියෙන මේ සැපියුම් වක්‍රේ කැපෙන තැනට යන්න ඕනේ. එයාගේ අස්ස තමයි MCU නේ. එහෙනම් 20න් ගියාට පස්සේ එයා කැපෙන්නේ 10න්. අන්න දෙන්නම කැපෙන්නේ 10න්. එහෙනම් නිමැවුම 20 දී MB MC කියන මේ අගයන් දෙකම සමාන යනවා. හරි? අගයන් දෙකම සමානයි කියන්නේ මේ මොකක්ද? අපේ කරුණ සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය තහවුරු වීමක් වෙනවා. හරි? දැන් එන්න පිටවංග 25 වගේ දෙවනි ඡේදෙට දැන් මේක තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ. බලන්න කියනවා සෑම භාණ්ඩයකම ආන්තික පිරිවැය කවුද MC marginal cost හොඳට අහගෙන ඉන්න. ඒ භාණ්ඩයේ මිලට මේ මිල කියලා කියන්නේ P නැත්නම් මිලටම කියන්න පුළුවන් අනිත් නම මොකක්ද ඊතලයක් දාලා ලියාගෙන මිලටම කියන්න පුළුවන් ඊතලයක් දාලා ලියාගෙන ආන්තික ප්‍රතිලාභ. හරි? අපි භාණ්ඩයට මිලක් ගෙවන්නේ ඒකේ ප්‍රතිලාභ දිහා බලලා. හරි? ආන්තික ප්‍රතිලාභ. හරි? ඊතලයක් දාලා ලියා ගන්න මිලට කියන එකට ඊතලයක් දැම්මා ආන්තික ප්‍රතිලාභ මිල කියන්න පුළුවන් ආන්තික ප්‍රතිලාභ කියන එක්සෑම් එකේදී හරි P සමාන MC කිව්වත් හරි හරි P සමාන MC කිව්වත් හරි MB සමාන MC කිව්වත් හරි right කියනවා සමාන වන විට එන වරන්නද කියන MC සමාන P සම්බන්ධ බෙදී යාමේ කාර්යක්ෂමතාවය තහවුරු වෙනවා මේකේ කොන්දේසිය හරි ඒක නිසා හැමෝම මම කැමති අර මාතෘකාව ගාවම ගිහිලා ලියා ගන්න මේ මෙන්න මේක කොන්දේසිය හරි කොන්දේසිය කියලා ලියා ගන්න මොකක්ද MB ඇලේරා P සමානයි MC කියන එක. මාතෘකාව ගාවට ගිහිල්ලා පිටවංග 25 right. එතන කොන්දේසිය කියලා ලියන්න කොන්දේසිය මොකක්ද MB නැත්තම් P සමානයි MC right. ඊට පස්සේ බලන්න කියනවා හරි මාත් එක්ක මෙන්න ඊට පස්සේ ඡේදයට එන්න නිෂ්පාදන හැකියාව වක්‍රයේ මත තියෙන ඕනෑම ලක්ෂයක් මේ වක්‍රයේ මත තියෙන ඕනෑම ලක්ෂයක් කියලා කියන දැන් කතා කරලා මොකක්ද එතන තියෙන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඕනෑම ලක්ෂයක් හරි කියනවා ඕනෑම ලක්ෂයකින් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ තහවුරු වුවද හරි හයිලයිට් කරන් දෙනවා සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඒක හැමතැනම වෙන්නේ නැහැ. හරි. ඒක මේ අවස්ථාවල එක තැනක විතරයි වෙන්නේ. හරි. ඒ ලක්ෂයට අපි එමු. ඔයගොල්ලෝ හැමෝටම හරි මේ අර ඒ පිටුවේ අවසාන ඡේදය සහ හරි එතන අනිත් ඡේදය අතර ગેප් එකක් තියෙනවා. එතන හැමෝම පොඩි chart එකක් ගහනවා මම මේ ස්ක්‍රීන් එකේ දාන chart එක. හරි. මාත් එක්කම වත් ගහගන්න. පිටුවංග 25 අන්තිම ඡේදෙට හරි කලින් වාට එතන ස්පේස් එකක් තියෙන එතන මේ chart එක ගහගමු හැමෝම මේකේ උත්තර ටිකත් මට එවන්න ඒත් එක්කම right මෙන්න මෙහෙම chart එකක් එන්නේ ඒරු 4යි මාත් එක්කම headings ටික දාගමු එතකොට වඩා ලේසි right මේ විදිහට ගන්න heading එක ගන්න මේ මුලින්ම ප්‍රමාණය කියලා ප්‍රමාණය ඊට පස්සේ මිල එහෙම නැත්නම් MB ඊට පස්සේ MC ආන්තික පිරිවැය ඊට පස්සේ අවසානයේ ලියන්න එතන සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය හරි ප්‍රමාණය මිල නැත්නම් MB MC ඊට පස්සේ අවසානයේ සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය හරි ප්‍රමාණය කියන්නේ ඔයාගේ පිටුවංක 25 එතන ඒ තියෙන ප්‍රමාණයන් ටික අපි දාගමු 10යි 20යි 30යි හරිද
දැන් පිළිවෙලට හැමෝම යොමු. මේ ස්පොට්ලයිට් එක තියෙන කොටුවට අදාළව එන අගේ මට කියන් 10 දී p කියලා කීයක් දාන්න ඕනේ? තප්පර දෙකකින් එවලා ෆිල් කරගෙන යන්න. මම වැරදි එකක් විතරක් කියන්නම්. දැන් කවුරුත් අරදින්න එපා. 10 දී p කීයද? නැත්නම් b එවලා ෆිල් කරන් ගිහිල්ලා අවසානයේ කියන දේ කරන්න නෙමෙයි. හැමෝම එවලා ඊට පස්සේ ඒ වැඩේ කරන්න. හරි. මම ඒතර අඩුපාඩු කට්ටියව හදන්නම්. මේ දක්වා හැමෝම හරි. හරි. අංක 8 හැදෙන්න ඕනේ. p ගැන අහන්නේ. හරි. ඒක නිසා හැමෝම එවන්න. ඒතර අඩුපාඩු හැදෙයි. අංක 6 හැදෙන්න ඕනේ. අංක 64ත් බලන්න මේ ප්‍රමාණය පැත්තෙන් බලන්න 10 දී බලන්න. ඒ තුන් දෙනා අංක 4ක් හැදෙන්න ඕනේ. හරි. ඒ 4 දෙනා හැර අනිත් හැමෝම හරි. රයිට්. අවසානය උත්තරේ දක්වා හරි. රයිට්. එතකොට මේ 10 දී බලන්න ඔයාගේ chart එක අරන් බලන්න 10 කියන ප්‍රමාණය කෙලින් කඩිරක් යන්න. හරි. හරි. දැන් හරි අංක 8. එතකොට හරි. හරි. දැන් කට්ටිය තේරුණානේ. එතකොට මේ ප්‍රමාණය කෙලින් කඩිර යන්න එහෙනම් අර MB කියන එක නයිනේ ඉල්ලුම අස්සේනේ. එහෙනම් කීයද යාගේ ඉන්නේ යාගේ 15යි. දැන් දාගන්න දැන් තනිය ෆිල් කරන්න පුළුවන් 15යි. එතන MC එන්නේ හරි 10 දී MC එන්නේ 5යි. ඊට පස්සේ 30 දී බලන්න මට 30 දී එවන්ට අක් ගාලා මේ 30 දී හරි මම අහන එක මෙන්න මෙතන 30 දී MC කීයද මෙන්න මෙතන එන්නේ කීයද 30 දී MC දැන් කවුරුත් වරද්දන්න එපා හැමෝම එවන් හරි 30 දී MC තප්පර දෙකෙන් එවලා ඔයා ෆිල් කරගෙන යන්න මම වාගේ ඉලක්කම කිව්වේ නැත්නම් හරි රයිට් හැමෝම හරි අනිත් කට්ටියත් එවන් හරි හරි මේ දක්වපු හැමෝම හරි ඒගොල්ලෝ ඔක්කොම ටික ෆිල් කරා යන්න දැන් රයිට් පැහැදිලිනේ එහෙනම් ඔයා ෆිල් කරද්දි දැන් ඔයාට මේ අගයන් ටික ආවද කියලා බලන්න මම දැන් කෙලිම උත්තර ටික ගන්නවා හරි මෙතන ඉන්නේ 10යි 10යි මෙතන ඉන්නේ 5යි 15යි කොහොමනේ දැන් ඔයාට පේන ඇති මේ පළවෙනි ප්‍රමාණයේ අවස්ථාවේදී මොකක්ද වෙලා තියෙන්නේ කියලා මම පළවෙනි අවස්ථාවේ ඔන්න මේ MB විශාලයි මේ 15 වැඩි අවසාන අවස්ථාවේ MC විශාලයි හරි හැබැයි ඔයාට පේනවා මැද ඒ කියන්නේ ප්‍රමාණය 20 දී අන්න මේ දෙන්නම සමානයි හරි අගයන් දෙක සමානයි අගයන් දෙක සමානයි කියලා කියන්නේ ඔයා දන්නවා මෙන්න අපේ කොන්දේසිය P සමාන වෙනවා MC ට හරි අපේ කොන්දේසිය තෘප්ත වෙනවා එහෙනම් මෙතන හැමෝම ලියා ගන්න ඒ දෙවනි අවස්ථාවේදී සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවය එතන ලියන්න තහවුරු වේ හරි තහවුරු වේ අනිත් අවස්ථා දෙකේදීම සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවය නොපවතී හරි නොපවතී හේතුව ඒ අගයන් දෙක අසමානයි හරි MB MC කියන දෙන්න අසමානයි හරි එකම එක තැනක විතරයි දෙන්න සමාන වෙන්නේ මෙන්න මේ අවස්ථාවේ right එහෙනම් ඔන්නොච්චරයි කතාව පැහැදිලි හරි ඒ වගෝ ෆිල් කරගන්න අඩුපාඩු තියෙන කට්ටිය හරි එමු එහෙනම් දැන් හැමෝම මෙන්න මේ ලක්ෂයේදීනේ ඔය කතාව වෙන්නේ මෙන්න මෙතෙන්දි තමයි අර කොන්දේසිය තෘප්ත වෙන්නේ එහෙනම් මෙතන ඊතලයක් දාලා මෙහෙම ලියා ගන්න P සමානයි MC ඔය කැමති ක්‍රමයක් P සමාන MC නැත්නම් MB සමාන MC නැත්නම් ඒ කාරණා ඔක්කොම එකතුවක් විදිහට මේකම ලියන්නත් පුළුවන් අපි නැත්නම් ඒ කාරණාවම ලියමු එතකොට පැහැදිලිනේ P නැත්නම් ඇලිරක් දාලා MB සමානයි MC හරි ඔන්න දැන් මේ වෙලාවේ සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවය තියෙන්නේ මෙතන හරි ඒ කියන්නේ මේ වක්‍ර දෙක ඡේදනය වෙන තැනනේ හරි ලේසි මේක එතකොට වක්‍ර දෙකේ ඡේදනය
හැබැයි ඒක මම වාට කෙලින්ම එහෙම කිව්වනවා හරිය ලේසියට කාරණා ටික ගනි. හැබැයි මේ වක්‍රත් එක්ක කොහොමද ආන්තික පිරිවැය ප්‍රතිලාභ තියෙන්නේ කොහොමද කියලා වට හොයාගන්න බැරි වෙයි. ඒක නිසා මම මේ හදන්නේ හරි මම කිව්වේ මේ පාර එක්සෑම් එකට යන්න ඉන්න පිරිස පවා දැන් මේ කට්ටිය අරගෙන ඒගොල්ලෝ හරි එක එක මාතෘකා අරගෙන කියලා දෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. හරි අනිත් විෂයන් ටික බැරි වෙලා මගේ විෂය ඇතුලේ තව කෙනෙක්ට කියලා දෙනවා කියන්නේ. හරි තව කට්ටිය කියලා දෙන්න රික්වෙස්ට් කරනවා කියලා කියන්නේ ඒ කට්ටිය ඒ කාරණා හරියට අරගෙන ඒක නිසා කරුණා කරලා ඔයගොල්ලෝ මේ මට්ටමට එන්න යාළුවෝ බැරි යාළුවෝ ටිකක් සෙට් කරගෙන අන්තිම කාලේ කියලා දෙන්න හරි ඔය විෂය හරියට ඉගෙන ගන්න. හරි. එතකොට ඒක නිසා මෙන්න මේ පොයින්ට් එකේදී මේ වක්‍ර දෙකේ ඡේදනය වෙන තැන තමයි අගයන් සමාන වීමක් වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ සහල් ප්‍රමාණය ඒකක 20 දී. හරි. එහෙනම් මෙන්න මේ වෙලාවේ සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය ඉටු වෙනවා. හරි. ඒක නිහමා වක්‍රයකින් පෙන්වන්න ඕනේ නිසා ඒ ලක්ෂ්‍ය අපි ගේනවා. හරි මෙහෙම ඉහළට ගේනවා. හරි. මෙන්න මෙතෙන්ද. එතකොට ඔයාලට පේනවා මේ ලක්ෂ්‍යය තමයි B කියන ලක්ෂ්‍යය. හරි B කියන ලක්ෂ්‍යය. නෑ හැමෝම B කියන ලක්ෂ්‍යය මුලින්ම highlight කරගෙන ඒකට E තලයක් දාලා ලියන්න. E තලයක් දාලා ලියන්න. සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය මම කියන එක ලියන්න. එතන ලියන්න E තලයක් දාලා සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය තහවුරු වන ලක්ෂ්‍ය. හරි. සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය තහවුරු වන ලක්ෂ්‍ය ඒක වචන එකයි තියෙන්නේ ඒවා දෙක තුනක් නැහැ. හරි. සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය තහවුරු වන ලක්ෂ්‍ය. එන ඉගෙන ගන්න. හරි. ඒක ලියලා ඉන්න. හරි. මාත් එක්ක සම්බන්ධ වෙන්න දැන්. හරි. සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය තහවුරු වන ලක්ෂ්‍ය දැන් ඉගෙන ගන්න. හරි. සමරි එක මොකක්ද? ආර්ථික කාර්යක්ෂමතාවයේ කොටස් දෙකයි. එකක් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අනිත් එක සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ හැමතිස්සෙම ඒක අපිට නිහමා වක්‍රයක ඕනෑම ලක්ෂයකින් පෙන්වන්න පුළුවන්. ඕනෑම ලක්ෂය. හරි. එක තැනක් නෙමෙයි ඕනෑම ලක්ෂය. හරි. අනන්ත සංඛ්‍යාවක් ලක්ෂ තියෙන ඕනෑම ලක්ෂයකින් පෙන්වන්න පුළුවන් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. හැබැයි සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය මෙන්න මේක වෙන්න නම් නිහමා වක්‍රයේ තියලාමයි තුම් සැපයුම් වක්‍රයක් ගන්න ඕනේ. හරි. එහෙනම් ඒ වක්‍ර ටික ගත්තා. ඒ වක්‍ර දෙකේ ඡේදනය වෙන ඒ කඩේර ඉහළට ගේනවා. ඒකත් එක්ක හරි ඒ හම්බෙන ඒ නිමැවුම් මට්ටම අපි කියන්නේ කාර්යතාවය වරන නිමැවුම් මේ සරල රේඛා දෙක. මේ වක්‍රය යන්නේ මෙහෙම පල්ලෙහාට. මේ වක්‍රය යන්නේ ඉහළට. එතකොට මේ වක්‍ර දෙකේ නැවත ඡේදනයක් ඉන්නේ නැහැ. එකම එක තැනයි එන්නේ. මේ අවස්ථාව විතරයි. එහෙනම් අර අපේ සම්පත් බෙදී යාමේ කාර්ය කියන ලක්ෂ්‍යයේ විතරයි. හැබැයි එයාගේ අනිත් එක්කන නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය නම් නිහමා වක්‍රයේ මත සෑම ලක්ෂයකම තියෙනවා. මේ ගොඩක් ප්‍රසිද්ධ A-level ප්‍රශ්නයක්. ඒක නිසා අර නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ නිහමා වක්‍රයේ මත සෑම ලක්ෂයකම තියෙනවා. හැබැයි සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවයේ තියෙන එක තැනක විතරයි. බලන්න දැන් එන්න මාත් එක්කම අපි හිතියේ තුන්වෙනි ඡේදේ. හරි මම නැවත ඒකේ මුලින් ඉඳන් එනවා බලන්න නිෂ්පාදන හැකියාව වක්‍රයේ මත පිහිටිව highlight කරගත්ත ඕනෑම හරි එතකොට ඕනෑම ලක්ෂයකින් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ තහවුරුවද හරි එහෙනම් මේ නිෂ්පාදන හරි හැකියාව වක්‍රයේ මත ඕනෑම ලක්ෂයක් මත හරි ඕනෑම ලක්ෂයකින් අපිට පෙන්වන්න පුළුවන් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය හරි තහවුරුවද ඔය highlight කරන් දෙනවා සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය තහවුරු වන්නේ නිෂ්පාදනය කර ලබන භාණ්ඩ හා සේවා පිළිබඳ සමාජීය වර්ණය හා ඇගීම. හරි මේ වර්ණය කියලා කියන්නේ මොකක්ද? කැමැත්ත. අර උඩම ඡේදය අපි ලියාගත්තේ කැමැත්ත, ඉල්ලුම, හරි උවමනාව මේ කාරණා. එහෙනම් සමාජීය වර්ණය කැමැත්ත මත තමයි හරි මෙන්න මේක තීරණය වෙන්නේ. පාරිභෝගිකයා භාණ්ඩ ඉල්ලන්නේ යාගේ කැමැත්ත මත. නිෂ්පාදකයා භාණ්ඩ සපයන්නේ යාගේ කැමැත්ත මත. හරි එහෙනම් ඊට පස්සේ කියනවා සමාජයට වඩාත් කැමැත්තක් දක්වන ලබන භාණ්ඩ හා සේවා සංයෝගය අන අපි ඒකට කියනවා highlight කරන් දෙනවා ප්‍රශස්ත කියන එකට සංග්‍රහ වරහණක් දාලා ලියා ගන්න නැවත
හොඳම කියලා ප්‍රශස්ත කියන්නේ හොඳම. හරි. එහෙනම් මේ ආර්ථිකයේ මිනිසුන්ට ඕනේ කරන මේ හොඳම භාණ්ඩ මිශ්‍රණය තමයි මේ හදන්න යන්නේ. හරි. එහෙනම් ප්‍රශස්ත භාණ්ඩ මිශ්‍රණය වශයෙන් හඳුන්වනු ලැබේ. ඊට පස්සේ කියනවා නිෂ්පාදන හැකියාව මායිම මත ප්‍රශස්ත භාණ්ඩ සංයෝගය තෝරා ගැනීම මගින් සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාව නිෂ්පාදන හැකියාව වක්‍රය මගින් නිරූපණය කළ හැක. මේ අපි කරේ නිරූපණය. හරි. ඊට පස්සේ මේ සඳහා නිෂ්පාදන හැකියාව වක්‍රය දැක්වෙන තොරතුරු වලට අමතරව මේ කට්ටිය විතරක් මෙතනින් උඩ පිරිස විතරක් ඉඳලා මදි. නිහමා වක්‍රය විතරක් මදි. අන්න එයාට අමතරව ඕනේ මේ වෙළඳපොළක් ඇතුලේ ඉල්ලුම සැපීම කොහොමද හැසිරෙන්නේ කියලා බලන්න කියනවා. අමතරව highlight කරලා තියෙනවා සමාජ වර්ණය පිළිබඳ තොරතුරුද සම්බන්ධ කරගත යුතුය. සමාජ වර්ණය අර මිනිස්යාගේ හැසිරීම අපි භාණ්ඩ ඉල්ලන්නේ හරි ඒක තියෙන්නේ මේ ඉල්ලුම ASCII. හරි ඒ හැසිරීම. ඊට පස්සේ නිෂ්පාදකයාගේ හැසිරීම තියෙන්නේ මේ සැපයීම ASCII. එහෙනම් කියනවා පිළිබිඹු වන්නේ වෙළඳපොළවල් ඔස්සේ වේ. පැහැදිලිද? ඒ කාරණාව අපි ප්‍රස්තාරය වෙනම කොල එකක් අඳගෙන තියෙන්නේ අමතර දේවල් එකතු කරගෙන තියෙන්නේ බලන අවසාන නිෂ්පාදන හැකියාව වක්‍රය මත හරි A, B, C වැනි ඕනෑම ලක්ෂයක නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව තහවුරු වුවද මේ ඕනෑම හරි B කියන ලක්ෂයක් ඇතුළත්ව නිහමා වක්‍රය මත ඕනෑම ලක්ෂයක් කියලා කියන්නේ හරි වාගේ ටියුට් ඕනෑම ලක්ෂයක් කියන්නේ මේ පළවෙනි කරුණ හරි හැබැයි කියනවා සම්පත් බෙදියා මේවා වෙන පාඩේ highlight කරගෙන නැති සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාව අපි මෙතන ලියුවේ සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවයේ තහවුරු කරන ලක්ෂ්‍ය මේක එකයි තියෙන්නේ මේකේ ඕනේ තරම් තියෙනවා හරි ඒකයි මම කිව්වේ මේක ඒක වචන මේක බහු වචන කියලා පාඩේ ඉගෙන ගන්න ලේසි වෙන්නේ එහෙනම් සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවයේ තහවුරු වන්නේ B ලක්ෂයේදී පමණයි මේ සමාජීය ඇගීම හා අභිමතය මත නිර්ණය වූවකේ එහෙනම් මෙන්න මේ B කියන ලක්ෂයේදී තමයි හරි සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවයේ තියෙන. දැන් අපේ රූප සටහන් වලට අනුව නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියන එක A වලක් තියෙනවා B වලක් තියෙනවා C වලක් තියෙනවා. හරිද? සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවයේ තියෙන B වල විතරයි. දැන් එහෙනම් මට තප්පර දෙකකින් එවන්න. ආර්ථික කාර්යක්ෂමතාවයේ තියෙන්නේ කොහෙද එන? හරි. ආර්ථික කාර්යක්ෂමතාවය නියෝජනය කරන්නේ කොහෙද? හරි. තප්පර දෙකකින් එවන්න. මෙයාගේ ඇතුලේ කොටස් දෙකනේ මම දැන් කිව්වේ. එයාගේ ඇතුලේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ A B C තුනේම තියෙනවා. සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවයේ තියෙන B. එහෙනම් මේ අපේ ප්‍රධානම මාතෘකාව 2024 ආර්ථික කාර්යක්ෂමතාවය කොහෙද තියෙන්නේ? හරි පැහැදිලිද? එහෙනම් ආර්ථික කාර්යක්ෂමතාවයේ තියෙන එක ලක්ෂය. හරි B කියන තැන. හරි. ඊට පස්සේ සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවයේ තියෙන එක තැන. එයාම තමයි අතෙන් දෙන්නේ. හැබැයි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය හරි අපිට අනන්ත සංඛ්‍යාවක් කියන්න පුළුවන්. පැහැදිලිද? right. දැන් එන්න පිටු අංක 26ට. ඔන්න 2020 මෑත කාලීනවම ටිප් එක්සෑම් එකේ කෙලින්ම මම එකයි කිව්වේ වැදගත් කියලා. හරි. හැමෝම පළවෙනි ප්‍රශ්නේ හොඳට උත්තර පහම කියවන්න. දැක්ක ගමන් ඉරි ගහන්න එපා. හරි. උත්තර පහම කියවලා පළවෙනිට ආන්සර් ගෙවන්න. හරි 2020 ප්‍රශ්නේ බලන්න නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් මත highlight කරගන්න සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව. හරි මේ අහන්නේ මෙයා ගැන. හරි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව ලක්ෂ්‍ය අත්කරගත හැකි වනුවේ. හරි මෙන්න මේ ලක්ෂයට යන්න නම් හරි කොහොමද මේ B කියන ලක්ෂයට ආවේ? ඕක ගැන අහන්නේ. හරි එයා ගාවට ආවේ මේ වක්‍ර දෙකේ ඡේදනයත් එක්ක. වක්‍ර දෙකේ ඡේදනය කියන්නේ මොකක්ද? අර වෙනම හරි වගුකුත් ගහගත්තේ MB MC සමාන වෙන්න ඕන ඔච්චරයි. හරි සිංහල වචන වලින්ම දීලා තියෙනවා. මොකක්ද? දෙවැනි එක පිළිතුර. ආන්තික ප්‍රතිලාභ හරි highlight කරගෙන ආන්තික ප්‍රතිලාභ කියන්නේ MB හරි ආන්තික පිරිවැය හරි MC සමාන වන මට්ටමට එක් භාණ්ඩයේ නිෂ්පාදනය කරන විටදී. හරි එතකොට මේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඕනේ MB MC සමාන වෙන අවස්ථාවේ මේවා මෙතන හරි MB MC සමානයි කියලා කියන්නේ ඒ අවස්ථාවේ තමයි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඉටු වෙන්නේ. හරි එහෙනම් පිළිතුරු අංක 2. හරි මම ඊට පස්සේ මෙන්න මෙහෙම වැඩක් කරොත් මේ හරි ආර්ථික කාර්යක්ෂමතාවය කියන්නේ එක නම් හරි එක නම් බලන්න ආර්ථික කාර්යක්ෂමතාවයට යන්න අපිට
එකේ එකක් ඕනේ, එකේ දෙකක් ඕනේ. හරි. එකේ එක නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය, එකේ දෙක සම්පත් බෙදා ගැනීමේ කාර්යක්ෂමතාවය. ඊට පස්සේ එකේ එකට යන්න නම් කාරණා දෙකක් ඕනේ. එහෙනම් මෙයාට කියන්නේ එකේ එක හරි මෙයා එකේ දෙක. හරිද? මම ඉලක්කන්ට යද්දී මේ පොඩි ප්‍රශ්නයක් අහනවා. මේ ඉලක්ක වලින් කියන්නේ මට එකද, එකද, එකේ දෙකද, එකද නැත්නම් එකේ දෙකද? තියන්න ඕනේ මට කෙලිම එවන්න. හරි. මට එවන්න ওই 2020 MCQ එකේ හරි පළවෙනි ආන්සර් එකේ හැංගිලා ඉන්නේ. පළවෙනි ආන්සර් එකේ හැංගිලා ඉන්නේ එකද, එකද තියන්න ඕනේ නිකන් එවන්න. එකේ දෙකද, එකද නැත්නම් එකේ දෙකද? හරි. පළවෙනි ආන්සර් එකේ අවම යදොම් ප්‍රමාණයක් භාවිත කරමින් එක් භාණ්ඩේ නිෂ්පාදනය කරන විටදී. ඔය හැංගිලා තියෙන්නේ මේ කාරණා වලින් මොන කාරණාවද? හරි. එකද, එකේ දෙකද? හරි. එකද, දෙකද? හරි. මේ මොකක්ද? අර මං කිව්වේ වෙනම පොඩි කොලයක ඇටච් කරගන්න කියලා. අවම යදොමකින් හරි. අර ගන්න පුළුවන් නිමැවුම නැත්තම් හරි අපි කතා කරා කිසියම් යෙදවුමකින් උපරිම නිමැවුම නැත්නම් කිසියම් නිමැවුමක් ගන්න ඕනේ අවම යෙදවුම මොකක්ද එක ඒක නිසා හැමෝම හරි ප්‍රශ්නේ එතනින් යන්නේ නැතුව අපි ඒක ඇතුලේ වටපිටාව බලමු එහෙනම් අවම යෙදවුම් ප්‍රමාණය මේ පළවෙනි ආන්සර් එක ඇතුලේ කියන්නේ මෙන්න මෙයා ගැන හරි එතන රතු පෑනකින් ඊතලයක් දාලා වගේ හරි වම් අත පැත්තට ලියා ගන්න නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියලා පළවෙනි එකේ කියන්නේ ඒක හරි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. ඊට පස්සේ 3 සහ 4 කියන ප්‍රශ්න හරි මේ ඔයාලට දැනට මේ සම්බන්ධයෙන් අදහසක් ගන්නවත් තාම වටපිටාව හැදින්නේ අපි අනාගතයේ මේ දේවල් කතා කරන මේ පරිභෝගික භාණ්ඩවලට සාපේක්ෂව ප්‍රාග්ධන භාණ්ඩ විශාල ප්‍රමාණය අපි ඒවා අවසානයේ කතා කරන මාතෘකාව. හැබැයි අන්තිම එක ඔයාලට අදහසක් තියෙනවා. මට කියන්න දැන් හරි මේ අන්තිම කාරණා ටික හරි මට හරියටම කියන්න මේ පස්වෙනි කරුණේ කියවෙන්නේ හරි පස්වෙනි කරුණේ කියවෙන්නේ නිමැවුම් මට්ටම මේ කතාව ඇතුලේ නිමැවුම් මට්ටම මේ 10 ගැනද කියන්නේ 20 ගැනද කියන්නේ 30 ගැනද පස්වෙනි කරුණ මට 10 ගැනද 20 ගැනද 30 ගැනද කියන්නේ කියලා පස්වෙනි ආන්සර් එක කියවලව භාණ්ඩයේ මිල ආන්තික ප්‍රතිලාභ ඉක්මවා යන මට්ටම් වලදී එක් භාණ්ඩය නිෂ්පාදනය කරන විටදී භාණ්ඩයේ මිල ආන්තික ප්‍රතිලාභ ඉක්මවා යන මට්ටමේදී හරි භාණ්ඩයේ මිල ආන්තික ප්‍රතිලාභ ඉක්මවා යන මට්ටමේ හරි මේ වෙලාවේ මොකක්ද මේ කියන්නේ හරි මේ උත්තරේ කෙලින්ම අයින් කරන්න පුළුවන් මේ භාණ්ඩයේ මිලයි ආන්තික ප්‍රතිලාභයි කියන්නේ දෙන්නම ඉන්නේ එකම තැන හරි පේනවාද ඔයා විෂය හරියට ඉගෙන ගත්තොත් මේ P = MB P = MB හරි ඒවා ඉක්මවා යන්නේ එයාගෙන් සමාන වෙන්නේ. හරි. මෙතෙන්දී එයාගෙන් සමානයි. මේ P = MB මෙතන. පැහැදිලිද? ඒක නිසා කිසිම නිමැවුම් මට්ටමක් කියන්න බෑ එතන. හරි. එතකොට ඇයි හේතුව ඒ දෙන්නම එකම තැන නියෝජනය වෙන්නේ. හරි. කොයි වෙලේකවත් කවුරුත් වැඩි එක්කෙනෙක් P වැඩි MB අඩු නෙමෙයි. මේ දෙන්නම කියන්නේ මේ එකම දෙයට කියන නම් දෙකක්. හරි. එහෙනම් භාණ්ඩයේ මිල කියන්නේ P ලියා ගන්න. ආන්තික ප්‍රතිලාභ කියන්නේ MB ඒක ඉක්මවා යන්නේ එයාගෙන් සමාන වීමක් වෙන්නේ මේ අවස්ථාවේ. හරි. හැමතැනම ඒවා සමානයි. ඇයි හේතුව එකම රේඛාවක මේ දෙන්නම නියෝජනය වෙන්නේ. ඒක නිසා පේනවනේ දැන් ඉගෙන ගත්ත දේ. දැන් ඇප්ලිකේෂන් එක කොහොමද කියලා. හරි. ඊට පස්සේ දෙවනි ප්‍රශ්නේ බලන්න කොච්චර ලෙස මේ 2020 ආපු ප්‍රශ්නෙම තමයි අරක අහන්නේ වෙන නමකින් අහන්නේ එච්චරයි. හරි. කිසියම් ආයතනයක් highlight කරගන්න සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව. හරි. ඒ කියන්නේ මෙන්න මේක. සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව. සාහිත නිමැවුම් මට්ටමේ සිටින විට එතන ඉන්නකොට මම උදන්නපු දේවල් එක හිතන්න එතන එහාට හිතන්න එපා මම ඔයාලට ඕනේ කරන හැමදේම දීලා තියෙන මේ මට්ටමට. අනාගතේ අනිත් උත්තර කොහොමද එන්නේ කියලා ඔයාලට තේරෙයි. හරි මුළු අයභාරයක් ගැන අපි දැනට කතා කරලා නැහැ දන්නෙත් නැහැ වැඩක් නැහැ. හරි. ආන්තික අයභාරයක් ගැන දන්නෙත් නැහැ. හරි. ඊට පස්සේ මිලයි සාමාන්‍ය මුළු පිරිවැයක් ගැන මම කතා කරලා නැහැ. හරි ඒවා යථා හරි කාලේදී මේ දේවල් ටික ලැබෙයි. ඒක නිසා අපිට එකපාරට පළවෙනි පඩියේ ඉන්නකොට පඩි 100ක් හරි උඩට තියෙන දේවල් අපිට කතා කරන්න බෑ. ඒක නිසා හරි මේ මොකක්ද මේ
P සමාන MC මේ සිංහලෙන් තියෙනවා. හරි. මිල ආන්තික පිරයයට සමාන වී මේ තියෙන කොන්දේසි. හරි ඒකයි වැදගත් කියලා මාතෘකාව ගාවත් ලියාගත්තා. හරි. ඒ දේ එහා පිටුවේදී අමතක වුණා. හැබැයි මේ දේවල් මාස 30කට පස්සේ තමයි වාගේ ටෙස්ට් වෙන්නේ. මාස 30ක් අවුරුදු දෙකමාරක්. ඒක නිසා තමයි දිනපතා වැඩ කරන්න කියන්නේ. හරි. පිළිතුර අංක 5. හරි. 3 සහ 4 කියන ප්‍රශ්න අනිවාර්යෙන්ම වීඩියෝ එක නැවත බලලා මට පිළිතුර එවන්න. අපි එමු අන්තිම මාතෘකාව අද මේ පිටු විතරයි කරන්නේ. මේකෙන් කතාව ඉවරයක් කරමු. හරි. හේතුව මේ chart එකේ මේ අන්තිම ටික මම මෙතෙන්ට ගෙනාවේ මේක පැහැදිලි කරන්න ඕන නිසා. හරි. එහෙනම් එමු එතෙන්ට බලන්න එතන. සම්පත් ඌන උපයෝජනය මම කියවනේ අර උපයෝජනය කියන්නේ භාවිතා. හරි. ඒක මම ඔයාලට තව චුට්ටක් පුළුල් ඔන්න දැන් ඒ වචනේ කියලා දෙනවා කියලා. හරි. උපයෝජනය කියන්නේ භාවිතා. ඒක තව චුට්ටක් එහාට කතා කරනවා. හරි. එතකොට මෙන්න මේ හරි ඔයාගේ chart එකේ මම කිව්වා වෙනම කොලයක මේ දේවල් ටික ගහගන්න කියලා කිව්වේ. හරි. ඔයාගේ chart එකේ මෙන්න මේ කොටස් දෙකකට බෙදුණානේ. ඒ කොටස් දෙකකට බෙදෙන ඒ පොදු කාරණාව ලියාගන්න මෙතනින් ලියාගන්න සම්පත් ඌන උපයෝජනය. මෙතන ලියන්න සම්පත් ඌන උපයෝජනය. හරි. සම්පත් ඌන උපයෝජනය කියන එක තමයි කොටස් දෙකකට බෙදෙන්න ඕනේ. හරි. ඊට තියෙන දේ ලියන්න ඊට පස්සේ ඔයා ලස්සනට ඒ දේ හරි ඇටච් කරගමු වෙනම කොලයක ඒ දේවල් කරලා. හරි. සම්පත් ඌන උපයෝජනය තමයි කොටස් දෙක. හරි. සේවා වියුක්ති තත්වයයි අපි ලියාගෙන තියෙනවා සම්පත් අකාර්යක්ෂම භාවිතය. ඔක තමයි මේ තියෙන මාතෘකා දෙක දැන්. හරි. භාවිත අංක 27. ඒක නිසා දැන් උගන්නලා ඉවරයි ඒ කාරණාව. අපි එමු එතන. හරි. එහෙනම් මේ සම්පත් ඌන උපයෝජනය තමයි මේ කොටස් දෙකකට බෙදෙන්නේ. right. එහෙනම් ඔන්නවා දැන් පුළුල්ව දන්නවා සම්පත් ඌන උපයෝජනය කියලා කියන්නේ එක්කෝ හරි පූර්ණ සේවා නියුක්තියට ගිහිල්ලා නැහැ. හරි. ඒ කියන්නේ සම්පූර්ණයෙන් භාවිතා කරලා නැහැ. සේවකයන් 1000ම සේවයට වාර්තා කරලා නැහැ. නැත්නම් පූර්ණ නිෂ්පාදනයක් නැහැ. ඒ කියන්නේ හැමෝම අර එයාට පුළුවන් උපරිම ප්‍රමාණය හදලා නැහැ කියන එක. හරි. බලන්න කියනවා. මාත් එක්ක වෙන්න පිටුවංග 27ට නිෂ්පාදනය කියා මායිම් වක්‍රයක් නිර්මාණය කරනුයේ යම් දෙන ලද අවස්ථාවක ආර්ථිකයේ සම්පත් අන්න අපි අර උපකල්පන ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ කිව්වා ඒකට හරි තුන්වෙනි උපකල්පනයේ තියෙනවා කියලා මොකක්ද? පූර්ණ වශයෙන්. හරි. පූර්ණ වශයෙන් කියන එකට සංකල වරහණක් දාලා ඇති. ඊතලයක් දාලා ලියා ගන්න පූර්ණ වශයෙන් කියන්නේ අර 1000ම රස්සාවට එන එක. ඒකට ඊතලයක් දාලා ලියා ගන්න පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ වශයෙන් කියන එක ඇතුලේ හැංගිලා තින්නේ ඕක. හරි. නිකම්ම ඡේදේ කියවගෙන යනවනේ මේක ඇතුලේ අර තියෙන අදහස ගන්න. පූර්ණ වශයෙන් කියලා කියන්නේ ඊතලයක් දාලා පූර්ණ සේවා නියුක්තිය මේ විදියට. හරි. පූර්ණ සේවා නියුක්තිය කෙටි ලියන්න. උපරිම වශයෙන් කියලා කියන්නේ පූර්ණ නිෂ්පාදන. හරි. උපරිම වශයෙන් කියලා කියන්නේ පූර්ණ නිෂ්පාදනය. හරි. මේ කාරණා. right. එහෙනම් මේ කියන්නේ ව්‍යංගාර්ථයෙන් කියන්නේ මේ පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනයයි. හරි. අපි එතකොට හැමතිස්සෙම නිහමාවක්යක් අඳින්නේ අර කිව්වේ මුලින්ම අර උපකල්පන වල තුන්වෙනි එකේ තිබ්බේ මේ කාරණා දෙකම තියෙනවා කියලා. ඒ කියන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමයි. හරි. කියනවා උපයෝජනය කරන ලබන බව උපකල්පනය කරමිනි ඊට පස්සේ සම්පත් එලෙස උපයෝජනය නොවේ නම්. ඒ කියන්නේ මේ කාරණා දෙකෙන් එකක් හරි ඉටු වෙන්නේ නැත්තම් අන්න ඒ වෙලාවේදී අපි කිව්වේ සම්පත් ඌන උපයෝජනය කියලා. හරි. එහෙනම් එතන කියනවා නොවේ නම් එය ඌන උපයෝජනය ලෙස හැඳින්වේ. එහෙනම් ඌන උපයෝජනය කියලා කියන දැන් වා එතනින් එහාට උපයෝජනය කියලා මම පොදුවේ ඇහුවොත් ඒකේ සමාන පදේ තමයි භාවිතා. හැබැයි නිහමාවක්වත් එක්ක අපි උපයෝජනය කියන එක ඌන උපයෝජනයක් ගැන කතා කරද්දී අපි ඒ කතා කරන්නේ පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය කියන කාරණා දෙක හරි කඩ වෙලා තියෙන අවස්ථාව. එහෙනම් එහිලා බලපාන ප්‍රධාන හේතු දෙකයි අපි දන්නා දැන්ට මොනවාද හේතු දෙක මේ ලියලා තියෙන ආනි ෂෝට් නෝට් එකේ එක්කෝ මේ පළවෙනි කරුණ කඩ වෙලා තියෙන අවස්ථාව ඒ කියන්නේ සේවා වියුක්ති තත්ත්වයක් නැත්නම් දෙවෙනි කරුණ පූර්ණ නිෂ්පාදනය කිව්වේ හරි සම්පත් භාවිතයේ කාර්යක්ෂමයි එහෙනම් ඒක කඩ වෙලා තියෙනවා කියලා කියන්නේ දෙවෙනි කරුණ බලන්න සම්පත් භාවිතයේ අකාර්යක්ෂමයි ඔච්චරයි හරි එන්නේ එහෙනම් පළවෙනි කරුණ යටතේ ඉන්න සම්පත් සේවා වියුක්ති තත්ත්වයක් කියන්නේ හරි කිසියම් හේතුවක් මත සම්පත් පූර්ණ වශයෙන් නිෂ්පාදනයට භාවිත නොවී තිබීම හේවා හරි ඔය highlight කරන් දෙනවා උපරිම හැකියාවට වඩා අඩු වෙනවා. හරි. පූර්ණ සේවා නියුක්තිය කියන්නේ වර්තමානයේ භාවිතයට ගන්න පුළුවන් ඔක්කොම ටික සේවා නියුක්ත කරන එකට. හරි. එතකොට කිසියම් හේතුවක් මත වර්තමානයේ ගන්න පුළුවන් ඔක්කොම අර මේ සම්පත් ටික නිෂ්පාදනයට දායක කරගන්නේ නැති අවස්ථාව තමයි අපි කියන්නේ
සේවා වියුක්ති තත්ත්වයක් කියලා. ඒක ඇතුලේ ශ්‍රමය වෙන්නත් පුළුවන්. හරි. භූමිය වෙන්නත් පුළුවන්. ප්‍රාග්ධනය වෙන්නත් පුළුවන්. ව්‍යවසායකත්වයට පුළුවන්. වර්තමානයේ යොදා ගන්න හැකියාව තියෙන දේවල් ටික අපි භාවිතා කරන්නේ නැති අවස්ථා. බලමු උදාහරණයක් එක්ක. හරි. වරහන් ඇතුලේ කියනවා ප්‍රයෝජනෙට නොගත් සම්පත් පැවැත්වීමයි. හරි. උදාහරණ බලන්න. ඉඩම් ආරවුල්, සිවිල් අරගල අපේ යුද්ධයක් තිබ්බ අවුරුදු 30ක. ඒතකොට ඒ කාරණාත් එක්ක මොනවාද අර සමහර හරි ඉඩම් නිෂ්පාදනයට ගත්තේ නැහැ. ශ්‍රමය නිෂ්පාදනයට ගත්තේ නැහැ. එහෙනම් කියනවා ඉඩම් ආරවුල් වෙන්න පුළුවන්, සිවිල් අරගල වෙන්න පුළුවන්, නියඟ ආදී හේතු නිසා පාවිච්චියට නොයදූ අගාවි. හරි. එතකොට මේක කෙලින්ම අර භූමිය කියන සාධකය. හරි භූමිය කියන සාධකය ඔන්න නිෂ්පාදනයට පූර්ණ වශයෙන් දායක වෙලා නැති අවස්ථාවක් උදාහරණයක්. ඊට පස්සේ කම්කරු ආරවුල් නිසා ශ්‍රම සම්පත් පූර්ණ ලෙස උපයෝජන නොවී. හරි වර්තමානයේ හරි ඔය වැටුප් විෂමතා හේතු කරගෙන හරි ශ්‍රමය කියන එක වර්තමානයේ උන්ට පාසල් වල ඉගෙනීම් කටයුතු ටික වෙන්නේ නැහැ. හරි එහෙනම් අර පූර්ණ වශයෙන් සේවා නියුක්ත නොවන තත්ත්වයක් තියෙනවා. සේවා වියුක්ති තත්ත්වයක්. හරි ගුරුවරු ටික සේවයට වාර්තා කරන්නේ නැහැ. හරි රසා කරන්න හැකියාව තියෙනවා. හැබැයි රසා කරන්නේ නැහැ නම් කම්කරු ආරවුල් නිසා. හරි එතන highlight කරන ශ්‍රම සම්පත් පූර්ණ ලෙස උපයෝජන නොවීම. එහෙනම් අපි එතකොට වක්‍රය මත ලක්ෂයක නම් කලින් හිටියේ. ස්ට්‍රයික් එකෙන් පස්සේ දැන් වක්‍රය ඇතුළත ලක්ෂයකට ගිහිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ කළමනාකරන ප්‍රශ්න නිසා පාවිච්චියට නොයදූ ප්‍රාග්ධන භාණ්ඩ. මම කිව්වේ පළවෙනි එක භූමිය හා සම්බන්ධ. දෙවැනි උදාහරණය ශ්‍රමය. ඔය ඉස්සරහින් ලියාගෙන පළවෙනි එක ඉස්සරහින් භූමිය. දෙවැනි එක ඉස්සරහින් ශ්‍රමය. තුන්වෙනි එකේ ඔන්න ප්‍රාග්ධන. හරි. කළමනාකරන ප්‍රශ්න නිසා ඔන්න මැනේජ්මන්ට් එක මාරු වෙනවා. ව්‍යාපාරයේ තියෙන මැෂින් සෙට් එකම පාවිච්චියට ගන්නෙ නැහැ. හරි. ඒතර පාවිච්චියට ගන්නෙ නැහැ කියන්නේ අර පූර්ණ සේවා නියුක්තිය නෙමෙයි දැන් තියෙන සේවා වියුක්ති තත්ත්වයක් තියෙන ප්‍රාග්ධන උපකරණ. ඊට පස්සේ ඉල්ලුම අඩුවීම නිසා කර්මාන්තවල නිමැවුමෙහි ධාරිතාවට වඩා අඩු වීම. හරි ඉල්ලුම අඩුවීම දැන් කොරෝනා වසංගතයත් එක්ක හරි සමහර අපි අපනයනය කරන භාණ්ඩවල විශේෂයෙන් ඇඟලුම් වල ඒ ලොකු කඩාවැටීමක් වුණා. ඒතර ඉල්ලුම ශීඝ්‍රයෙන් අඩු වුණා. හරි ඉල්ලුම අඩු වෙනවා කියලා කියන්නේ මැෂින් ටික දිව්වට වැඩක් නැහැ විකුණ ගන්න බෑ. ඒතකොට මැෂින් ටික නිකම්ම හරි දුවන්නේ නැතුව පැත්තකට කරලා තියෙනවා. හරි එහෙනම් යන්ත්‍ර ධාවනීය සීමා වීමක් වෙනවා. ධාරිතාවට වඩා අඩු වීමක් වෙනවා. හරි නිමැවුම. ඔන්න පළවෙනි කරුණට ඒතකොට මම කැමතියි ඔයාගේ මේ ඔයාගේ chart එක ඇතුලේ මේකට උදාහරණ දෙකක් කොහොමද ඔයාට හරි. ඔතෙන්ට ඊතල දාලා මේ විදිහට හරි කාරණා දෙක තුනක් ලියා ගන්නවා නම් ඔයාගේ කතාව 100%ක් පැහැදිලි එතකොට. හරි ඊට පස්සේ එන්න අනිත් එක වැඩ ඉවරයක් කරා. සම්පත් භාවිතය ආකාරයක්ෂමයි කියන්නේ ඒ කියන්නේ අර උපරිම ඵලදාවක් ලැබෙන විදිහට සම්පත් භාවිතා වෙන්නේ නැහැ කියන්නේ. හරි. බලන්න කියනවා සම්පත් වලින් highlight කරගෙන උපරිම ප්‍රයෝජනයක් නොගැනීම හැවත් highlight කරගෙන අනිත් එක ඵලදාවක් අත්කර නොගැනීම. පින්න අදහස් වෙයි. හරි. ඵලදාවක් අත්කර නොගැනීම වෙනකම් highlight කරගන්න. හරි. ඵලදාවක් අත්කර නොගැනීම. ඒ කියන්නේ පූර්ණ නිෂ්පාදනය කියලා කියන්නේ අර සම්පත් වල නාස්තිය අවමයි. හරි. එහෙනම් මෙතන නිෂ්පාදනය අකාර්යක්ෂමයි කියලා කියන්නේ හරි සම්පත් භාවිතය අකාර්යක්ෂමයි කියලා කියන්නේ. එතන අනිවාර්යයෙන්ම නාස්තියක් තියෙනවා. ඒකයි ඊට පස්සේ කියන්නේ නම් සම්පත් නාස්තියක් හෝ අපතයක්. හරි අර වෙලා නාස්ති කරන කට්ටියට එහෙම නමකුත් කියන්නේ ඒක නිසා හරි අපතයක් කියලා කියන්නේ එතන නාස්තියක් වෙනවා කියන එක. හරි. උදාහරණ බලන්න කල්පනාකරන දුර්වලතාව වෙන්න පුළුවන්. ලබාගත හැකි උපරිම තාක්ෂණය නොවේදී මේ කියන්නේ හොඳ තාක්ෂණය ගන්න හැකියාව දෙදී අර පරණ තාක්ෂණයත් එක්ක දුවනවා. හරි. ඒතකොට පරණ තාක්ෂණය කියන්නේ නිමැවුම අඩුයි. හැබැයි අලුත් තාක්ෂණය ගෙනාව නිමැවුම ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. එතකොට අලුත් තාක්ෂණය ගන්නේ නැහැ කියන්නේ අපේ සම්පත් භාවිතය අකාර්යක්ෂම වෙනවා. කොහෙද ඉන්නේ? වක්‍රය ඇතුළත ලක්ෂයකින්. හරි. ඊට පස්සේ උපරිම නිෂ්පාදන තීරණ ගැනීමට බාධා වන ආකාරයේ දේශපාලන මැදිහත් වීම මේ තුලින් තර යන්න තියෙන නිෂ්පාදනයේ හරි මේ සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාවය තහවුරු කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ ජනවාර්ගික ගැටලු වෙන්න පුළුවන් ස්ත්‍රී පුරුෂ ભેද ආගමික වශයෙන් වෙනස් කොට සැලකීම් වල ප්‍රතිඵලයක් විදිහට සමහර වෙලාවට හිතන්නමු දැන් සාමාන්‍ය අපි සම්ප්‍රදායක් විදිහට හිතාගෙන ඉන්නේ රස්සාවක් ගත්තට පස්සේ ව්‍යාපාරයක් ගත්තට පස්සේ ඔකේ ඉහළම පුදුවේ ඉන්න ඕනේ හරි සාමාන්‍ය සම්ප්‍රදාය තමයි පිරිමි පුද්ගලයෙක් තමයි ඔතන ඉන්න ඕනේ කියලා. හැබැයි ඔතන පිරිමි පුද්ගලයෙක්ට වඩා කාර්යක්ෂම ලෙස තීරණ ගන්න පුළුවන් කාන්තාවක් එතන නියෝජනය කිරීමේ හැකියාවක් තියෙනවා වෙන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම එහෙම වෙන්න අවස්ථාවක් තියෙනවා. හරි ඊට වඩා වැඩි ඵලදායීතාවයක් සහිත තීන්දුව తీරන ගන්න පුළුවන් කාන්තාවක් එතන නියෝජනය කිරීමේ අවස්ථාවක් තියෙනවා වෙන්න පුළුවන්. ඒකට හැබැයි අර තියෙන ඒ සාම්ප්‍රදායික කරුණු කාරණා මත ඒ කාන්තාවට ඒ අවස්ථාව හම්බෙන්නේ නැතුව පිරිමි පුද්ගලෙක් එතන නියෝජනය වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද?
අර ගන්න තියෙන හොඳම තීරණ ටික අර කාන්තාව කියන ගන්න තියෙන හොඳම තීරණ ටික ප්‍රශස්තම තීරණ ටික අර පිරිමි පුද්ගලයා නිසා ඒ මට්ටමෙම නොගන්නව වෙන්න පුළුවන්. අන්න එතකොට සම්පත් භාවිතය අකාර්යක්ෂම වෙලා නියමවක්ක ඇතුළත ලක්ෂයක කටයුතු කරනවා. හරි. එහෙනම් අවසාන කියනවා ආර්ථිකයක් සතු සම්පත් පූර්ණ ලෙස සේවා නියුක්ත කර නොමැති විට අන්න එකක් තමයි මෙයා හරි කඩ වෙලා තියෙනවා. අපි මෙලිවේ කොන්දේසියක් හෝ කඩ වෙලා තියෙනවා. හරි. නොමැති විට හෝ අනිත් පැත්ත සම්පත් පූර්ණ ලෙස සේවා නියුක්ත කර තිබුණද මෙයා හරි මිනිසු දාහම රස්සාවට ඇවිල්ලා හැබැයි ඒවා කාර්යක්ෂමව භාවිතා නොවන හැබැයි මෙතන ගැටුමක් වෙනවා පූර්ණ නිෂ්පාදනය වෙන්නේ නැහැ හරි නොවන විට ආර්ථිකයේ සත්‍ය නිමෙව හරි සත්‍ය නිමෙව කියන්නේ ඇත්තටම හදන එක විභව නිමෙව ආදන්න මේ නිෂ්පාදන හැකියාව වක්‍රයට අපි කියනවා විභව නිමෙව හරි පළවෙනි පිටුවේම ඇති හරි නිෂ්පාදන ශක්තියතාවය නිෂ්පාදන ධාරිතාවය පූර්ණ සේවා නියුක්ත නිමෙව මට මේ නම් කිව්ව හේතුව තේරෙන්නේ දැන් පාස් පේපර්ස් වල දැක්කනේ හරි P සමාන MC කියන එක මිල ආන්තික පිරිවෙනට සමානයි කියලා 2000 හරි අපේ 18 ආවා 2020 දී MBFC කියන නම් වලින් ආවේ. ඒක නිසා මේ කාරණා හරියටම අර කියන අනිත් නම් ටික වාට අවබෝධයක් තිබීම අනිවාර්යයි. හරි. නැත්තම් වෙන නමකින් අහපුවාම උත්තරේ දන්නේ නැහැ කියලා වෙන ප්‍රශ්නයක් ගන්නවා. හැබැයි හොඳටම දන්න පියා. හරි ඒක නිසා. හරි මෙතන මේ කාරණාව හරි 100%ක්ම තේරුම් ගන්න එන එතන කියනවා මේ විභව නිමයම කියන කියන්නේ නිෂ්පාදන හැකියාව වක්‍රය මත හරි ලක්ෂ්‍ය වලට තමයි විභව නිමයම කිව්වේ. එන විභව නිමයමයි සත්‍ය නිමයමයි අතර හරි සත්‍ය නිමයම විභව නිමයමට වඩා පහළ. ආට පැහැදිලි විභව නිමයම කියන්නේ වක්‍රය මත. හැබැයි සත්‍ය නිමයම ඊට වඩා අඩුයි. හරි. එහෙනම් අවසානයේ මේම ලියන්න. හරි. මේ රූපය ඇඳලා තියෙන්නේ. හරි එතන පොයින්ට් එක මාක් කරගෙන මාක් වෙලා තියෙන්නේ. එතන ලියන්න. කඩේදී පෙළි මෙහෙම ලියන්න. මෙවැනි තත්වයකදී යන මෙවැනි තත්වයකදී ආර්ථිකය නීහෑමා වක්‍රය මෙවැනි තත්වයකදී ආර්ථිකය නීහෑමා වක්‍රය ඇතුළත ලක්ෂයක කටයුතු කරයි. හරි නීහෑමා වක්‍රය ඇතුළත ලක්ෂයක කටයුතු කරයි. මෙවැනි තත්වයකදී ආර්ථිකය නියමා වක්‍රය ඇතුළත ලක්ෂයක කටයුතු කරයි. හරි. එහෙනම් හරි අද දවසේ මේ කාරණා ටික විතරයි වෙලාවක් කමන්නේ. අනිත් කොටසට මට වැඩි වෙලාවක් ඕනේ. එතකොට මේ පැහැදිලි කිරීම පේනවා ඇති. එතකොට මේ කාරණා ටික හරියට ඔළුවට දාගන්න ඕන. මම සමන එකක් කියන හොඳට අහගෙන දැන් ඔක්කොම වැඩ ටික පැත්තකින් තියලා මේ chart එක ගහගත්තේ කොලේ විතරක් ළඟට අරගෙන අහගෙන ඉන්න. අමතක දේවල් දැන් ඔළුවට දාගන්න. හරි. එතකොට අද අපේ මාතෘකාව තමයි මේ තියෙන්නේ බෝඩ් එකේ. හරි. ආර්ථික කාර්යක්ෂමතාවය. එතකොට මේ ආර්ථික කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද? ආර්ථික විද්‍යාවේ පදනම නැත්නම් කේන්ද්‍රීය ප්‍රශ්නය අපි කිව්වේ හිඟකම. හරි. එතකොට මෙන්න මේ හිඟකම නිසා අපිට තේරීම් කරන්න වෙනවා ඒකෙන් අවස්ථික විදිහට අපි මේ සංකල්පණික කතා කරා. එතකොට සමාජයක් අර ආර්ථිකයක් හැඩගැහිලා තියෙන මේ හිඟකම හරියට විසඳ ගන්න. හරි. හිඟකම විසඳන්නේ කොහොමද? අර හිඟකමත් එක්ක අපි හිඟකම කතා කරේ සාපේක්ෂ සංකල්පයක් කියලා. හරි සාපේක්ෂයි. එයාව බැලුවේ කාත් එක්කද උවමනත් එක්ක. එතකොට අර අසීමිත උවමනා සපුරා ගන්න යනකොට අපිට සමාජයේ සතු සම්පත් සම්භාරය සීමිතයි. එහෙනම් මෙන්න මේ තියෙන සීමිත සම්පත හරි කාර්යක්ෂමව උපයෝජනය කරන්නේ කොහොමද? කාර්යක්ෂමව භාවිතා කරන්නේ කොහොමද කියලා තමයි මෙන්න මේ ආර්ථික කාර්යක්ෂමතාවය ඇතුළේ අපි බැලුවේ. හරි මේක තමයි මේ පළවෙනි හරි පැය වාගය ඇතුළේ අපි කතා කරේ. හරි. ඊට පස්සේ මෙන්න මේ ආර්ථික කාර්යක්ෂමතාවයට යනකොට මුලට අහගෙන ඉන්න දැන්. හරි. අර කොලේ විතරයි ළඟ තියෙන්නේ. අමතර දේවල්
ඉක්මනට සටහන් කරගන්න වැදගත් හරියට අමතර වාලයාකට නැති මොන හරි කියනවා. එතකොට මෙන්න මේ ආර්ථික කාර්යක්ෂම එක්සෑම් එකකින් මේ අහන්න පුළුවන් ප්‍රශ්න ටික ආර්ථික කාර්යක්ෂමතාවයට ඕන කරන කොන්දේසි මොනවද කියලා අහන්න පුළුවන්. හරි දෙකයි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය සම්බන්ධ බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය. හරි. ඊට පස්සේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයට ඕන කරන කොන්දේසි මොනවද කියලා අහන්න පුළුවන්. හරි දෙකයි පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය. ඊට පස්සේ අහන්න පුළුවන් සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයට අදාළ කොන්දේසිය ඒක වචන මොකක්ද? P සමාන MC කියන්නත් පුළුවන් MB සමාන MC කියන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියනවාද හරි ලේසි. අර අපි කතා කරා රෙදි 4000 ඒ රෝල් එකකින් උපරිම ඇඳුම් කැලි 1000ක් හදන්න පුළුවන් නේ. එක පැත්තක් අපිට ගන්න පුළුවන් යෙදවුමකින් හරි ඒ රෙදි 4000 ඒ රෝලෙන් ඇඳුම් කැලි 1000ම හදන එක ඒ කියන්නේ උපරිම නිමයම ගන්න නැත්නම් ඇඳුම් කැලි 1000 හදන්න ඕනේ. හරි ඒ තනි රෝලකින් පැහැදිලිද? එහෙනම් කියන්න පුළුවන් මොකද්ද? කිසියම් යෙදවුමකින් උපරිම නිමැවුමක් ලබා ගැනීම නැත්නම් කිසියම් නිමැවුමක් හරි අවම යෙදවුමකින් හරි ලබා ගැනීම. ඒ කියන කරුණ තමයි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. එතකොට මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමයි කියන්නේ මේක අපි උපකල්පන ඇතුළේ කතා කරානේ. හරි. එතකොට නිෂ්පාදනයේ කාර්යක්ෂමයි කියලා කියන්නේ අපි ඉන්නේ වක්‍රය මත එන වක්‍රය මත ඕනෑම ලක්ෂයකින් අනන්ත සංඛ්‍යාවක් ලක්ෂ තියෙන ඕනෑම ලක්ෂයකින් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය පෙන්වන්න පුළුවන්. හරි. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය වක්‍රය මත ඕනෑම ලක්ෂයකින් පෙන්වන්න පුළුවන් නම් එයාගේ ඇතුලේ අණු කොටස් දෙක ඔයාට එක්සෑම් එකේදී වෙන වෙනම දුන්නොත් එකට දෙන්නේ නැහැ. ඔයාට කියනවා පූර්ණ සේවා නියුක්තිය පෙන්වන්න කියලා. ඔයාට කියනවා පූර්ණ නිෂ්පාදනය පෙන්වන්න. අරයා ගාවන්නේ වෙන වෙනම දෙන්න. එහෙනම් ඔයාට පූර්ණ සේවා නියුක්තිය පෙන්වන්න කියලා කිව්වොත් මෙහෙම වක්‍රයකින් ඉදිරිපත් කරන්න කිව්වොත් ආ වක්‍රය මත. හරි. ඒ අනිත් එක්කෙනා ගැන කියලා නැහැනේ අපි දන්නේ නැහැ. ඊට පස්සේ පූර්ණ නිෂ්පාදනයේ නියම වක්‍රයකින් පෙන්වන්න කිව්වොත් ඔයා පෙන්වන්නේ වක්‍රය මත. ඇයි අනිත් එක්කෙනා ගැන කියලා නැහැ. හැබැයි එක්සෑම් එකේදී කියනවා පූර්ණ සේවා නියුක්තිය අත් කරගෙන තිබුණද පූර්ණ නිෂ්පාදනය අත් කරගෙන නොමැති විට එක්කෙනෙක් අන්න කඩ වෙනවා. නැත්තම් පූර්ණ නිෂ්පාදනය අත් කරගෙන තිබුණද පූර්ණ සේවා නියුක්තිය අත් කරගෙන නොමැති විට අන්න එක් කොන්දේසියක් හෝ කඩ වෙනවා නම් කොහෙද ඉන්නේ? මත ඉන්න බෑ වෙන වක්‍රය ඇතුලේ. ඒක තමයි මේ මාතෘකාව. එතකොට මේ වක්‍රය ඇතුලේ කටයුතු කරනවා අපි ඒක ලස්සන නමක් කියන මේ දෙන්නගෙම තියෙන ඌනතාවලට අපි කියනවා සම්බත් ඌන උපයෝජනය. මම කිව්වේ අර උපයෝජනය කියන වචනේ තවකට අපි ගැඹුරට කතා කරනවා කියලා අන්තිම හරි වෙලාවෙදී. එහෙනම් මේ කාරණා දෙකටම අපි කියනවා සම්පත් ඌන උපයෝජනය. එතකොට මේ සම්පත් ඌන උපයෝජනය කියන්නේ එක්කෝ මේ පූර්ණ සේවා නියුක්තිය අඩු වෙන එක නැත්නම් මෙයා අඩු වෙන එක නැත්නම් දෙන්නම අඩු වෙන එක. හරි. එතකොට පූර්ණ සේවා නියුක්තිය කියන්නේ හැමෝම රස්සාව කරනවා. හරි. හැම නිෂ්පාදන සාධකයක්ම හරි නිෂ්පාදනයට දායක වෙනවා. එහෙනම් ඒක කඩ වෙනවා කියලා කියන්නේ සේවා වියුක්තියක් තියෙනවා. අපි කතා කරේ භූමිය පැත්තෙන් කියන්න පුළුවන් ඉඩම් ආරවුලක් ඉන්න ඔන්න භූමි ප්‍රමාණයක් නිෂ්පාදනයට දායක වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ කම්කරු ආරවුලක් ඉන්න ශ්‍රමය භාවිතා වෙන්නේ නැහැ. කළමනාකරන ගැටලුවක් නිසා හරි ප්‍රාග්ධන උපකරණ ටික ගන්නෙ නැහැ. ඉල්ලුම අඩු වෙලා තියෙන නිසා හරි මැෂින් ටික දුවන්නේ නැහැ. හරි. එතකොට ඒ කාරණා ටික ගන්න බලන්න සේවා වියුක්තියක්. ඒක භූමිය වෙන්න පුළුවන් ශ්‍රමය ප්‍රාග්ධන විවසගත ඕනේ දෙයක්. නිෂ්පාදන සම්පත් හතරෙන් ඕනෑම එකක් අර වර්තමානයේ නිෂ්පාදනයට දායක කරගන්න හැකියාව තිබිලා දායක වෙන්නේ නැති අවස්ථාවක්. හරි සේවා වියුක්තිය. ඊට පස්සේ මේ පූර්ණ නිෂ්පාදනයට අපි කිව්වේ හරි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය නෙමෙයි මතක තියාගන්න. පූර්ණ නිෂ්පාදනයට ඔයා ලියලා තියෙන්නේ මොකද්ද? සම්පත් භාවිතයේ කාර්යක්ෂමයි. හරි භාවිතා කරන විදිය නියමෙටම භාවිතා කරන. ඒ කියන්නේ උපරිම ඵලදා වෙන විදිය. හරි. එතකොට සම්පත් භාවිතයේ කාර්යක්ෂම නම් සම්පත් භාවිතය. හරි. සම්පත් භාවිතයේ කාර්යක්ෂම නම් වක්‍රයේ මත සම්පත් භාවිතයේ අකාර්යක්ෂම නම් වක්‍රයේ ඇතුළත ලක්ෂය. හරි. එතකොට කළමනාකරන ගැටලු වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ජනවාර්ගික ප්‍රශ්න නිසා අර හරි පුටුවට එන්න ඕනේ චරිත ඒ තැන් වලට එන්නේ නැති වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ තාක්ෂණය හරි හොඳ තාක්ෂණයක් ගන්න හැකියාව තියෙද්දි ඒ තාක්ෂණය නොගන්නවා වෙන්න පුළුවන්. ඒ කාරණා නිසා අර සම්පත් භාවිතය අකාර්යක්ෂම වෙන්න පුළුවන්. හරි. ඒ ඉන්න මිනිස්යාගෙන් හරිම බලදා වෙන්නේ නැහැ. එයාට ඕන එකන තාක්ෂණය දෙන්නේ නැති නිසා. හරි. හිතන්නකෝ පරිගණක සම්බන්ධ යම්කිසි ව්‍යාපාරයක ඒකට ඒ ඉන්න පුද්ගලයා අලුත් තාක්ෂණයක් එක්ක එයා ගොඩක් අප්ඩේට් වෙලා ඉන්නේ. හැබැයි එයාට දීලා තියෙන පරණ තාක්ෂණයක්. එතකොට එයාගේ නිමැවුමත් හරි ගොඩක් හිමින් තමයි එයාගේ ඵලදායීතාවය ඉන්නේ. හැබැයි එයාට අලුත් තාක්ෂණය දුන්නොත් එයා එකකින් උපරිම ප්‍රයෝජන ගන්න හැකියාව තියෙන්නේ නැති. ඒක නිසා අර සම්පත් භාවිතය අකාර්යක්ෂම වෙන එකටත් මම කැමති ඔයාගේ chart එකේ ඒකටත් උදාහරණ දෙක තුනක් හරි මේ විදිහට ඊතල තුනක් දාලා ලියා ගන්න.
එතකොට කතාව පැහැදිලි. හරි. එතකොට මේ අද දවසේ කරපු සමස්තය තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? එතකොට මම මේ පැත්ත දැන් පැහැදිලි කරේ. එතකොට මෙතෙන්ට ආවම සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය කියන්නේ අර තියෙන හිඟ සම්පත අපි මෙතන කතා කරන්නේ හිඟ සම්පත කොහොමද උපයෝජනය කරන්න කියලා. දැන් මෙතන කතා කරන්නේ හිඟ සම්පත උපයෝජනය කරන්න ඕනේ මිනිස්සු ඉල්ලන විදිහ. හරි. මිනිස්සයා ඉල්ලන විදිය කියන්නේ ඒ මිනිස්සයාගේ කැමැත්ත. ඒ කියන්නේ උවමනාව. ඒ කියන්නේ ඉල්ලුම. හරි. එහෙනම් මේ මිනිස්සයා ඉල්ලන විදියට ඒ හිඟ සම්පත උපයෝජනය කරන්න කියලා තමයි මේ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඇතුලේ කියන්නේ. ඒතකොට ඒකට මතක තියාගන්න. නිහාවක්වේ විතරක් තිබිලා මදි. හරි. පාරිභෝගිකයාගේ හැසිරීම තියෙන ඉල්ලුම ASCII මේ තියෙන ඉල්ලුම ගැන ඔයාගේ හැසිරීම තියෙනවා. මිල වැඩි වෙද්දී ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා. හරි. ඊට පස්සේ නිෂ්පාදකයාගේ හැසිරීම තියෙන්නේ මේ සැපයුම ASCII. නිෂ්පාදකයාගේ හැසිරීම. හරි. ඒතර අපිට වෙළඳපොළ කියන කරුණ ඕනේ වෙනවා. හරි. වෙළඳපොළේ දත්ත ටික ඕනේ වෙනවා. අර නිෂ්පාදකයයි පාරිභෝගිකයයි සමතේකට පත්වන අවස්ථාව හොයන්න. අර කොන්දේසිය P = MC. හරි. ඉල්ලුම ASCII ඔන්න අපේ දෙවනි පාඩම ආවට පස්සේ හැමෝම කියන්න ඕනේ ඊට පස්සේ අදාර ඇහුවා වගේ. හරි. මේ කරුණ කොහෙද කතා කරේ කියලා ඔන්න ටක් ගාලා ඉන්න ඕනේ ඒතකොට. හරි. ඒතකොට අපේ දෙවනි පාඩම ඇතුලේ ඔන්න ඉල්ලුම ASCII හැංගිලා තියෙනවා MB. සැපයුම ASCII හැංගිලා තියෙන MC. ඒවා දැනට දන්නවා. අපි ඒවා තාර්කිකව අනාගතේ ඉගෙන ගමු. හරි. වෙනම පාඩම්නේ පැය ගාණක් කතා කරන්න තියෙන දේවල් දැන්ට අපි විනාඩි ගානකින් කතා කරේ. එතකොට සැපයුම ASCII MC හැංගිලා ඉන්න. ඒතකොට මේ දෙන්නගේම MC MB සමාන වෙන්නේ මේ දෙන්න ඡේදනය වෙන තැන. ඡේදනය වෙන තැන හොයාගත්ත එතනින් හරි කඩේට ගියා. එහෙනම් ඔන්න B කියන ලක්ෂණය සම්පත් බෙදාවෙන් කිරීමේ හරි කාර්යක්ෂමතාවයේ තහවුරු වීමක් වෙනවා. සම්පත් බෙදී යාම කාර්යක්ෂමයි. එතකොට ආර්ථික කාර්යක්ෂමතාවය ප්‍රධානම මාතෘකාවේ අණු කොටස් දෙකයි. ඒකේ පළවෙනි අණු කොටස ඇතුලේ අපි පොයින්ට් 3ක් ගන්න පුළුවන් ABC. මෙතන ගන්න පුළුවන් B විතරයි. හරි B විතරයි. එහෙනම් මේ දෙන්නම හරි එක තැනක ඉන්න මාතෘකාවට තමයි අපි කියන්නේ ආර්ථික කාර්යක්ෂමතාවය. එහෙනම් එතන ආර්ථික කාර්යක්ෂමතාවය වෙන්නේ B කියන ලක්ෂ්‍යයේදීම තමයි. පැහැදිලිද? ඒක නිසා මේ කරුණු දෙකේම එකතුව තමයි අපි ආර්ථික කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. එහෙනම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අපිට ඕනෑම නිහමාවක්වේ මත පිටි ඕනෑම ලක්ෂයකින් පෙන්වන්න පුළුවන්. අනන්ත සංඛ්‍යාවක් අපිට පෙන්වන්න පුළුවන්. හැබැයි ඉගෙන ගන්න වෙනම සටහන් කරගන්න. හරි. සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය පෙන්වන්න පුළුවන් එක තැනක විතරයි. හරි. එතකොට මෙයා ඕනෑම තැනක පෙන්වන්න පුළුවන් නම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය මෙයා එක තැනක් විතරයි නම් ඒ දෙන්නගෙම තුලනයක් එන්නේ එක තැනක විතරයි. ඇයි මෙයාගේ හැම අවස්ථාවක්ම නෙමෙයි අපිට ඕනේ වෙන්නේ මේ දෙන්නම සමාන වෙන්නේ. B කියන අවස්ථාවයි මෙයාගේ B කියන අවස්ථාවයි. එහෙනම් ඒ දෙන්නම එක තැනක ඉන්න තැනට අපි කියන ආර්ථික කාර්යක්ෂමතාවය. එහෙනම් ආර්ථික කාර්යක්ෂමතාවයක් තියෙන්නේ එක ලක්ෂයක් විතරයි. හරි. එහෙනම් ආර්ථික කාර්යක්ෂමතාවයත් එක ලක්ෂයයි. සම්පත් බෙදාවෙන් කිරීමේ හරි කාර්යක්ෂමතාවය තියෙන්නේ එක ලක්ෂයක විතරයි. සරලවම කියනවා නම් මෙච්චරයි. හරි. අර සම්පත් බෙදාගෙන කිරීමේ කාර්යක්ෂමතාවයේ තියෙන තැනම තමයි ආර්ථික කාර්යක්ෂමතාවය නියෝජනය වීම වෙන්නේ. හරි. ඔක තමයි එතකොට ඔන්න අද දවසේ සමස්තය. ඊට පස්සේ අවසානයේ අපි ආවේ මෙන්න මේ කාරණා ටිකට. එතකොට මේ ඔක්කොම ටික ඔන්න තනි කොලයක තියෙනවා. පැහැදිලිද?